අද ඉන්ටරැක්ෂන් සෙෂන් එකට ආපු ඔයාලව නැවතත් තාමත් ආදරේ පිළිගන්නවා. ඉතින් ගොඩක් වෙලාවට එන්නේ ඇති පව කට් එකත් එක්ක සම්බන්ධ වෙන්න බැරි වෙන්න ඇති. රයිට්. එයාලට අපි රෙකෝඩ් එකෙන් මේ සෙෂන් එකේ කතා කරපු දේවල් දෙමු. හරි. එතකොට ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කලින් අපි චූටි එකඟතා කිහිපයකට එමු. ඒ මුදයිනේ නේ. අපි වැඩේ කරන්න කලින් පුංචි එකඟතා කිහිපයකට ඇවිල්ලා එමු. රයිට්. රයිට්. චම්මිය ඇවිල්ලා ඉන්නවා. මොනවද එකඟතා කියලා බැලුවාම ඉස්සල්ලාම අපි කරන්න ඕනේ දැන් තමයි අපිට පව එක ආවේ මම 7:30ට ලින්ක් එක දාලා තිබ්බේ. ඔයාලත් ෆෝන් එකෙන් ඇවිල්ලා ඇති. ලැප් එකේ බැටරියෙන් ඕවගේ ඇවිල්ලා ඇති. රයිට්. ඒකට මම දන්න තරමින් අද ආයේ කරන්ට් එක යන්නේ නැහැ. හරි. ඉතින් පැය එකක් හෝ එකමාරක් වගේ කාලයක් ඇතුළත බලාපොරොත්තු වෙන දේවල් ටික ඉක්මනින් දෙන්න ඕනේ. ඒකනේ වෙන්න ඕනේ. වැල්වට ආරම් අදාළ නැහැ. හරි. එතකොට මම මෙහෙම කතා කරගෙන යනවා. හරි. ඔයාලා පළවෙනි උදව්ව කරන්න ඕනේ මයික් ටික මියුට් කරන් ඉන්නවා. හරි. ඒවල් මියුට් වෙන්න පුළුවන්. අත හොදන සද්ද, වලං වල වැටෙන සද්ද, කෑ ගහන සද්ද වගේ ඒවත් එන්න පුළුවන්. හරි. ඒක සාමාන්‍ය දෙයනේ ඉතින්. එහෙම આવත් මොකද වෙන්නේ? එතකොට මටත් වැඩේ කරන් යන්න බෑ. ඔයාලටත් හරියට කරගන්න බෑ. සහ අහන් ඉන්න අනිත් කට්ටියටත් පොඩ්ඩක් අවුල්. හරි. පොඩි උන් කෑ ගහනවා දාන්නේ. හරි. මේ සාමාන්‍ය දේවල්. හරි. තාම පොඩ්ඩකින් පව කට් වෙනවලු. හරිද? රයිට්. එතකොට පව කට් වෙන්න කලින් මූලිකම දේ කතා කරලා ඉන්න. හරි. ඒතර බයිනෑන්ස් ට්‍රේඩින් අරවා මේවා පල්ලහැලි ගොඩයි. හරිද? එතකොට ඒව ගැන කතා කරන්න කලින් දැන් අපි මොන හරි දෙයක් කරනවනේ. කරන්නේ නැහැ තාමනේ. කරන්න පටන් ගත්ත කීප දෙනෙක් ඉන්නවා. එතකොට පටන් ගන්න බලාගෙන ඉන්න කීප දෙනෙක් ඉන්නවා. හරි. එතකොට දැන් ඔයාලා මෙතන ඇවිල්ලා ඇති ඩ්‍රොප් ෂිපින් ගෲප් එකට දානවා. රෙකෝඩ් එක දානවා බය වෙන්න එපා. මැදදී ගියොත් එහෙම ප්‍රශ්නයක් කරගන්න එපා රෙකෝඩ් එක දෙනවා. හරි. මොකද ඔයාලා නේ කරන්නේ මට ගෙනියන්න නෙවෙයි. ඒකට ඔයාලා රෙකෝඩ් එකක් දෙන්න එනවා. හරි. රයිට් රෙකෝඩ් එක දාලා තියෙන්නේ. මෙතන ඇවිල්ලා ඇති ක්‍රිප්ටෝකරන්සි ගෲප් වලින් කට්ටිය ඇවිල්ලාත් ඇති. හරි. හිටියට කවන්නේ ප්‍රශ්නයක් නැහැ ඉන්න. හරි. එතකොට eBay ගෲප් වලින් Telegram එකෙන් ආපු කට්ටිය අර එහෙම මේක ආපු කට්ටිය ඇති. හරි. ඒකට දෙකම කම්බයින් කරලා පොඩ්ඩක් අපි කතා කරගෙන යන්. මොකද දැන් අපි ඉන්නේ සෑහෙන පට්ට අමාරු සිටුේෂන් එකක. හැමෝම එහෙමනේ. හරි. ඒකට හැමෝටම අවශ්‍යතාවයක් ඇවිල්ලා තියෙනවා. මොනවටද? සල්ලි ගැනනේ. හරි. ඒකට මම මේක කරගෙන යන්නේ ප්‍රශ්න අසමින්. මොකද දැන් මට ප්‍රශ්නයක් නැහැනේ. මට ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා කොහේ හරි ඒ ප්‍රශ්නට උත්තරයක් හොයන්න තමයි අපි එකතු වුනේ. එහෙමනේ. හරි. එතකොට දැන් මාව දන්න කට්ටියත් ඇති, දන්නේ නැති කට්ටියත් ඇති. මොකාද මෝ කියලා හරි දැලන් ඉන්න වැඩි. කො ඉස්සරහට කතා කරන්න හරි ගෲප් එකකින්. මම නම රෝෂන් ලක්ෂිත. කට්ටිය රොෂාන් අයියා කියලා කියනවා. ඒ වුණාට මම කැමති නෑ රොෂාන් කියන කෑල්ලට. මම කැමති ලක්ෂිත කියන කෑල්ලට. ඉස්සරහදී වා කතා කරනවා නම් මට ලක්ෂිත කියලා කතා කරන්න. වයස අවුරුදු 27යි. එතකොට කවුරුත් සර් අනම්මනම් කියන්න එපා. කතා කරනවා නම් අයියා හෝ මල්ලි. හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම අපි කතා කරලා වැඩේ කරගෙන යන්න. ඒතකොට මොකද සර් කිව්වහම එහෙනම් දුරයිනේ. අපි සර් කැදේ පොඩක් තියෙනවා. එහෙම සීන් එකක් නැහැ මෙතන. එනවා ෆිට් එකෙන් මචං බං රයිට් ඕන එක ෆිට් එකේ වැඩේ කරන්න විතරයි ඕන. හරි. හරි. ඒතර ඕක තමයි පළවෙනිම අපි දාගන්න ඕන නීති ටික. තමන් ඉන්නේ ගෲප් එකේ ඉන්න මොන හරි දෙයක් කරගන්න උත්සාහ කරන්න. හරි. ඔන්න චමියා අද තමයි වයස අපි දෙන්න සේම්. රයිට්. ඒතර ආය අයියා කියන්න එපා. රයිට්. ඕකේ. එතකොට ඊට පස්සේ අපි ටක් ගාලා යමු. 44ක් ඉන්නවා. දෙන්නම් තප්පර 30ක් විතර. මාසෙට කීයක් විතර හොයන්න ඕනද? ටක් ගාලා උත්තරයක් දාන්න. මාසෙට කීයක්ද ඕනේ? සල්ලි හොයන්න නේ. මාසෙට කීයක්ද ඕනේ කියලා ටක් ගාලා කියන්නේ. ඊට පස්සේ අපි කොහොමද ඒක හොයන්නේ කියලා කතා කරමු. දැන් මම නිකන් බය ගහලා දන්නේ නැහැ. ඔයාලට හොයන්න ඕන ගාන හොයන විදියක් කියන්න බෑ. 1 lakh 50ක් 35ක් 20 ලක්ෂ දෙකයි. ලක්ෂයේදී. right. එච්චරයි. තව එනවා. 50යි. නියමයි. ඩොලර් 6000යි. නියමයි. right. තියෙන තත්ත්වෙත් එක්ක
හොඳයි. දැන් මම මීට මාස 5කට විතර කලින් මේ වැඩක් කරලා අහපුවාම කට්ටිය කිව්වා 15000 20000. අයි දැන් තේරලා තියෙනවා ඒකේ අගයක් නැහැ. 15000 20000 අගයක් නැහැ කියලානේ. KDH එකක්. රයිට් නියමයි. KDH එක කෝටිය පයින්නවනේ. කෝටි එකමාරක් දවන් දන්නේ නැහැ. නියමයි. එතකොට ගොඩක් කට්ටිය ඔන්න දැන් ඩොලර් ලෙවල් එකට අවිල්ලා තියෙනවා නේ රුපියල් නැතුව. රුපියල් වලින් ගත්තොත් ලක්ෂයකට එහා. හරි. right. එතකොට අපිට තියෙන්න ඕන plan එකක්. නේ මොන කතන්දරේ ගැහුවත් වැඩක් නැහැ අපිට plan එකක් නැත්තම්. right. එතකොට plan එකක් නේ අපිට අවශ්‍ය වෙන්නේ. මොකද දැන් සල්ලි වහන්න ක්‍රම තියෙනවා. හරි. පිරමීඩ ක්‍රම තියෙනවා. ගෙයින් එට ගිහිල්ලා බඩු විකුණන්න, ජොබ් කරන්න පුළුවන්, part time job කරන්න පුළුවන්. එතකොට දැන් ගොඩක් කට්ටියට හැමෝටම වගේ තේරලා තියෙනවා රුපියල විතරක් හම්බ කරලා අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවද? නෑ රුපියල එන්න එන්න අප්‍රමාණ වෙනවනේ. USDT USDT වලින්ම 5000ක් ගන්න. හරි. ඔයගේ අදහස් තියෙනවා. එතකොට ඩොලර්ස් වලින් ඉන්කම් එකක් එනවා නම් අපිට ටිකක් හොඳයිනේ. ඇයි දැන් අපි රුපියල් 50000ක් ගමුකෝ. රුපියල් 50000ක් හොයන්න අපි මාසයක් වැඩට යනවා. දවස් 24ක් 25ක් විතර යනවා කියමුකෝ. ඒ රුපියල් 50000ක් වෙන. ඒතකොට රුපියලේ අගය අඩු වෙලා තියෙනවා. බයික් එකක් තියෙනවා නම් බයික් එකට තෙල් ටිකක් ගහලා කිරිපිටි පැකට් එකක් ගත්තොත්, ගෑස් එකක් ගත්තොත් ඊට පස්සේ ඉතින් ඉතුරු ටික කරද්දි 50000 ඉවරයි. ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැද්ද කට්ටියට? ඇහෙනවනේ. සචින්ත පොඩ්ඩක් චෙක් කරන්න ඔයා ආපහු ලීව් වෙලාවත් කමන්නේ නැහැ. හරි? ඇහෙනවා. හරි. එතකොට අපිට අනිවාර්යෙන් ඉන්කම් එකක් අවශ්‍ය වෙලා තියෙනවා. right? අපි දන්නේ නැහැ ඊළඟට මේ රටේ මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද, කවුරු වෙයිද, කවුරු යයිද, අපිට මොනවා වෙයිද, ඕහො හිතා ගන්න බෑ. හරි? ඉතින් අපි අරගල වලට යන්නත් ඕනේ, ඒව කරන්නත් ඕනේ, අපි හම්බ කරගන්නත් ඕනේ. එතකොට අපි කතා කරන්නේ ක්‍රිප්ටෝ කරන්සි ගැන. ක්‍රිප්ටෝ කරන්සි වලින් කොහොමද අපිට අවශ්‍ය ගන්න හොයාගන්නේ? හරි? අපි නිකන් චුට්ටි ප්ලෑන් එකක් දාමු තලබඩ ගාලා. හරි? ඒ කියන්නේ ප්ලෑන් එකකට ගියොත් තමන්ට ඩොලර් 10ක් තිබ්බත් ඒක කොහොමද මාසෙන් ඩොලර් 1000 කරගන්නේ කියන ලෙවල් එකට එනකම් ප්ලෑන් එකක් ඕන. දැන් මේ වෙලාවේ මං ගාව කෝටියක් තිබ්බත් දන්නේ නැහැ මට ප්ලෑන් එකක් නැත්තම් මම මේක මොකටද ඉන්වෙස්ට් කරන්නේ? හරි? ඉන්වෙස්ට් කරන වෙලාවෙන් කොහොමද මට ආපහු ප්‍රොෆිට් එක හම්බෙන්නේ? right නැත්තම් මං කාලා බීලා වේදම් කරනවද? මම අලුතෙන් වාහනයක් ගන්නවද? වෙඩින් එකක් ගන්නවද? ගෙයක් ගහනවද? රට යනවද? හරි? දැන් මං ගාව හරි ප්ලෑන් එකක් නැත්තම් ওই සල්ලි ටිකට වෙන දෙයක් නැහැ. රුපියල් 5000ක් මාරු කරොත් රුපියල් 1000ක් මාරු කරොත් අද දවසේ වෙච්ච දෙයක් නැහැ. ගත්ත බඩුවක් නැහැ. ඒක නැත්ත තත්ත්වේ. එතකොට එහෙම කරගන්න බෑ. හරි? ඉතින් ඒ හින්දා අපි චූටි කාලෙකට right ඔයාලා මේ ප්ලෑන් එකක් right ප්ලෑන් එකක් හදා ගන්න ඕනේ. දැන් මම අවුරුදු 3කට මේ සිටුේෂන් එකේදී මම හදවුවා අවුරුදු 3කට ප්ලෑන් එකක්. හරි? අවුරුදු 3කට රටේ ඉස්සරහට ඇති වෙයි කියලා හිතන තත්ත්වත් එක්ක මට කීයක් විතර ඕඩර් කරයිද? normally කාලා බීලා ගෙදර මිනිස්සුන්ට සලකලා right අමතර තියෙන දේවල් ටික කරගෙන ඉන්න මට කීයක් විතර ඕන වෙයිද? හරි ඔයා මම එකයි කොලයක් පැනක් කරන් එන්න කිව්වේ මේකෙන් ඉවරලා හරි. හරි මම කියන්න ස්ට්‍රක්චර් එකක් දෙන්නම්. ඒකට ගහගන්න ප්ලෑන් එකක්. හරි සාමාන්‍යයෙන් ඔය ඉස්සලා ලියා ගන්න ඔයාලා ටේබල් එකක් ගහගන්න පුළුවන්. ඩේලි යන වියදම් ටික, මන්ත්ලි යන වියදම් ටික කියන්නේ ෆිනෑන්ස් වෙන්න පුළුවන්, ලයිට් බිල්, වතුර බිල් ඔය ටික ඔක්කොම හදාගන්න. නිකන් අපි හොයන්නම් වාලේ සල්ලි හොයන්න ගියාට වැඩක් නැහැ. හම්බෙනවා වියදම් වෙන විදිය තේරෙන්නේ නැහැ. හරි ඉස්සලා වියදම් ටික පිළිවෙලට ළමයි ඉන්නවනම් ළමයින්ගේ වියදම් ටික. ඔයා තනියෙන් ඉන්නවනම් එහෙමයි. හරිද? නියමයි. තව එක්කෙනෙක් දවසට මගේම කම්පැනි එකක් දාන්න. හරි. ඒතර ඒ විදිහට අපි ඉස්සල්ලාම වියදම් ටික බලනවා. ඊට පස්සේ අපි බලනවා අවුරුදු 3ක් ඇතුළත අපි නිකන් කාලා බීලා ඉන්න සීන් එක විතරක් මදිනේ. අපි මොන හරි දේවල් අචීව් කරගන්න ඕනේ. ඉඩමක් ගන්න වෙන්න පුළුවන්. ඊට පස්සේ වාහනයක් ගන්න, වෙඩින් එකක් ගන්න, එහෙම නැත්නම් තමන් කරන ඩිග්‍රී එකේ ෆස්ට් ක්ලාස් එකක් ගන්න. ඒවත් තියෙනවා. සල්ලිම නෙවෙයි ජීවිතේ. ඒ ට්‍රිප් එකක් යන්න වෙලාවක් හදා ගන්න. ඕ වගේ. හරි. කසාදය. හරි. හරිද? එතකොට හදාගන්න අවුරුදු 3ක් ඇතුළත තමන්ට කරගන්න ඕන දේවල් ලිස්ට් එක පිළිවෙලට පල්ලෙහාට. හරි? ඊට පස්සේ ඒක ඉස්සරහින් දාන්න ඒවට යන amount තමන්ට හිතනවනේ. right වෙඩින් එකක් කරගන්න අවම වශයෙන් 50 දිනෙට වෙඩින් එකක් කරන 50 දිනෙට කියලා වෙඩින් එකක් හොටෙල් එකක් ගන්නවා නම් ලක්ෂ 10ක්වත් යයි. එහෙම. හරි? හතරම් බඩුත් එක්ක හදලා කරනවා නම් ලක්ෂ 20ක් විතර යයි. හරි? එහෙම. ඒ කියන්නේ ප්ලෑන් එකක්. එතකොට හදාගෙන ඔයා
ඒක total value එක ගන්න. හරිද? මම නිකන් මෙතන example එකක් දෙන්න. මම කිව්වොත් එහෙනම් මට ලක්ෂ 30ක් ඕනේ කියලා. අවුරුදු 3 ලක්ෂ 30 නම් ඇති කරන්න පුළුවන් මගුලක් නෑ ලක්ෂ 30කින් මේ ලංකාවේ. අපි දෙමු ලක්ෂ 30ක් කියලා. හරි? එතකොට අවුරුදු 3ක් ඇතුළත දැන් ඔයා හදන ඉන්කම් එකට අමතරව කියන්නේ හැමෝම ජොබ් එකක් කරනවා ඇතිනේ. මේ කාලා බිල ඉන්න එකට අමතරවනේ අපි. එතකොට අවුරුදු 3ක් ඇතුළත ලක්ෂ 30ක් හොයන්න නම් මාසෙකට කීයක් හොයන්න ඕනද? ලක්ෂ 30 බෙදුවා 36. එතකොට ආව මට 83333ක්. අපි කියලා ගමුකෝ 83400ක් වගේ ගානක්. හරි? ඔව් ඇනලයිස් එකක් රියැලිටි ඇනලයිස් එකක් කරගන්න ඕන තමයි. හරි? එතකොට මාසෙකට මම එක්ස්ට්‍රා ඉන්කම් එක හොයන්න ඕනේ 84000ක් කියලා ගමුකෝ. 83000ක් කියලා ගමුකෝ. 83000ක් හොයන්න ඕන. රයිට්. එහෙනම් අපි බයිනෑන්ස් එකෙන් හොයන්න යනවා අන්නේ 83000. එතකොට අපිට ප්ලෑන් එකක් තියෙනවා. හරි? අද රේට් එක USDT එකක් අද රේට් එක. මම දැක්ක මගේම ගෲප් එකේ ඔය අපෙන් ඉගෙන ගත්ත එකේ 388යි කියලා දාලා තිබ්බා. 371ට වගේ තියෙනවා රේට් එක. හරිද? එතකොට 350යි කියලා ගමුකෝ. එතකොට ඔය රේට් එක දැන් USDT කියන්නේ මොකක්ද? දන්නේ නැති සීන් එකක් ඉන්නවනම් ඒක අදාළ කරගන්න එපා. අපි ඊළඟට කතා කරමු. හරිද? USDT එකක් කියලා කියන්නේ ඔයා හිතන්නකො ඩොලර් එකක් කියලා. අනෝජ්. හරි? අන්න හරි. එතකොට ඩොලර් එකක්. අපි මේකෙන් ඩොලර්ස් earn කරන්නේ. ඒ ඩොලර් එකක් 350යි කියලා ගන්නකො. කියන්නේ සාමාන්‍ය ලංකාව ඇතුළත විකින ඩොලර් නෙමෙයි මේ ක්‍රිප්ටෝ කරන්සි වල තියෙන ඩොලර් එකක්. 350යි. ඕක වැඩි වෙනවා මිසක් තව අඩු වෙන්නේ නැහැ. හරි. BTC එක ලොකු පම්ප් එකකට ආව චුට්ටක් අඩුයි. හරි. ඒ වුණාට ආයේ ඉස්සර තිබ්බ 235 100 ගණන් වල යන්නේ නැහැ කවදාවත්. 300 මෙහා තමයි. එතකොට 350 කියලා අපි හැමදාම 350යි කියන්නේ. කියන්නේ ඩොලර් එකක් 350ට අපිට විකුණන්න පුළුවන්. කියලා හිතුවොත් අර 83000 ගාන හොයන්න ඩොලර්ස් කීයක් හොයන්න වෙයිද මාසෙට? අන්න එතන එන්න ඕන පොයින්ට් එක. 238යි හොයන්න ඕන. ඩොලර්ස් 238යි හොයන්න ඕන. හරි? ඒ 238 බෙදවුවොත් අපි කීයද? ඔයාලට පුළුවන් ඕන නම් 238 අපි දැන් මාසෙටනේ 238 බෙදුවොත් දවස් 25 අපි කියමු වැඩ කරන දවස් 25ක විතරයි ට්‍රේඩ් දාන්න. ඉරිදාට ට්‍රේඩ් දාන්නේ නැහැ. එහෙම එකක් නැහැ. මං කියන්නේ නිකන් ඈ. එතකොට එක ට්‍රේඩ් එකකින් රයිට් එක ට්‍රේඩ් එකකින් ඔයා earn කරන්න ඕනේ ප්‍රොෆිට් කරන්න ඕනේ ඩොලර්ස් 10ක් විතරයි. ඩොලර්ස් 10 මොකක්ද නේ? හරි ටෙක්නිකල් ඇනලයිසිස් එකක් ගහපුවාම ඩොලර්ස් 10 දැන් මෙතන අපි ක්ලාස් එකේ කට්ටිය නැතුව ඇති. හරි ඩොලර්ස් 10 කියලා කියන්නේ මෙහෙම ඇස්පිල්ලම් ගහලා අරන තරමේ ප්‍රොෆිට් එකක්. හරි සරලයි මේක. ඇයි කරන්න බැරි? ඔය මං කිව්වේ හරිම සරල කරලා. ඒ කියන්නේ ඩොලර්ස් 200 අපි ගමුකෝ ඩොලර්ස් 300ක් කියලා. මාසෙට ඩොලර්ස් 300ක්. හරි. මාසෙට ඩොලර්ස් 300ක් හොයන්න මාසෙම ට්‍රේඩ් කරොත්. හරි. මාසෙම ට්‍රේඩ් කරොත් දවසට එක ට්‍රේඩ් එක ගන්න දාලා දවසට එක ට්‍රේඩ් එක ගන්න දාලා ගියොත් ඒක ට්‍රේඩ් එකෙන් ඩොලර්ස් 10ක් ප්‍රොෆිට් කරන්න ඕනේ. ඔය එකක් දාලා දවසටම. ඒක දවසට එකක්ද දාන්න පුළුවන් අපිට? නෑනේ දෙයියනේ කීයක් දාන්න පුළුවන්? හරි ටෙක්නිකල් ඇනලයිසිස් එකක් කරලා පහක් දැම්ම ගියමුකෝ ට්‍රේඩ්. ට්‍රේඩ් පහක් දානවා. දාන්න බැරිද? පුළුවන්. අපි සිග්නල් දුත් දෙනවා. දැන් අපි සිග්නල් ගෲප් පැත්තෙම දිනකට සිග්නල් දුත් දෙනවා. මම හැම වෙලෙම පැය 24ම සිග්නල් දෙන්නේ නැහැ. මොකද මටත් වෙන වැඩ තියෙනවනේ. හරිද? ඒතර මම ඇනලයිස් කරන වෙලාවට සිග්නල් එක සෙට් වුණොත් එහෙම සිග්නල් එක දෙනවා. එතකොට ඒක ඔය කියන ප්‍රොෆිට් එකට එහා යන්න පුළුවන් අවස්ථාවක්. එතකොට ඔයාට දවසට ට්‍රේඩ් 5ක් දැම්මොත් එක ට්‍රේඩ් එකකින් ඩොලර් 2ක් ප්‍රොෆිට් කරොත් මාසෙට ඔය ටාගට් එකට යන්න බැයිද? ඩොලර් දෙකන්නේ මොකද්ද මේක? අර රුපියල් 50000ක් ගන්න 8 දවස් 25ක් යනවා. යකෝ පැයක් කරන් ට්‍රේඩ් 5ක් දාපල්ලකෝ. ඈ? nothing මේ වැඩේ නේ. මම ඉන්න බල ස්ක්‍රීන් එක ෂෙයා කරලා පෙන්වන්න පුළුවන් නම් පෙන්වන්න නේ. ඒ කියන්නේ මේක දැන් මෙතන දන්න කට්ටිය ටිකක් ඉන්නවා නොදන්න කට්ටියත් ගොඩක් ඉන්නවා ඇති කියලා මට හිතෙනවා. හරිද? ඒතර මේක ඇවිල්ලා බොහොම පුංචිවට හිතලා පුංචිවට කරලා ලොකු ගේම් එකක් ගහන්න පුළුවන් මේ යන්නේ 4 වෙනි මාසේ අවුරුද්දේ. ඒ මං කියන්නේ කවුරුත් කලබල වෙන්න එපා කිසිම දෙයකට.
දැන් ගෑස් එක 10ට යයිද තෙල් නැති වෙයිද පයින් යන්න වෙයිද මේ මොනවා කරත් අපිට තියෙන අවුරුදු 3 ටාගට් එක. ආයි දැන් කලබල වුණොත් එහෙම ඒක කරන්න බෑ. එතකොට ඔයාලා කවදා හරි හරි ඒක තමයි කවදා හරි ඉස්ලාම මොකු දැනගන්න ඕනේ ඔය ඇනලයිස් එක විතරක් කරගන්න ඕනේ. ඇනලයිස් එක කරලා මං කිව්ව අවුරුදු 3කට ඔයා 5කට විතර හදාගන්න. දැන් මම 27 ඉන්නින්ද මං 3කට හැදුවා. ඒ මට 3ට වඩා රිටයර්මන්ට් එකක්. ආයි මේ හැමදාම මේ ක්ලාස් කර එහෙම පිස්සු කියලා එහෙම ඉන්න බෑ අපි මේවා යන්න ඕනේ. මොකක් හරි දෙයක් කරලා අපි ඉවත් වෙන්න ඕනේ ඒක. ඒතකොට දැන් පිරිසක් හදාගෙන එනවා. ඒ පිරිස කන්ටිනියු කරනවා. එයයි තමන්ගේ ඉන්කම් එකයි රටට ඩොලර්ස් ටිකක් එයි කොහොම හරි ගේමක් ගහගන්න. හරි. එතකොට 30 වෙද්දි මම අර ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් කියන තත්ත්වෙට එන්න කැමති මිනිස්සෙක්. මට මේ දවසට කෝටියක් ඉන්කම් එකෙන්න ඕනේ නැහැ නේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් වෙන්න. දැන් මෙහෙ හිටියොත් නම් කෝටියක් ඕන වෙයි. ඉතින් එළියට ගියොත් අපිට ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔයා මේ ක්‍රිප්ටෝ කරන්සි ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් විදිහට දැන් ඔයාලට රට යන්න ආසාවක් තියෙන වෙන්න පුළුවන්. දැන් අපේ රටේ මෙලෝ රහක් නැති වුණාට දැන් නාමල් බේබි ගාව නම් තියෙන බිට්කොයින්ස්. ඒකට එයාලා ඩුබායියි. ඉතින් එයා වේල් කෙනෙක් කියලා කියන මම ඇත්තද බොරුද කියලා දන්නේ නැහැ. බිට්කොයින් 50කට වඩා තියෙනවා කියලා නම් දන්නවා. හරි. එතකොට මේ ඔයා මේක earn කරන්න පටන් ගත්තා කියන්නකෝ. කොහොම හරි මේ අවුරුද්දම කට්ට කාගෙන earn කරගෙන යනවා. තව අවුරුදු 2-3ක් කොහොම හරි හිටියා කියන්නකෝ මේකේ. හොඳ account balance එකක් හදාගෙන හිටියා නම් ඔයා හරි. ඔයාට කැනඩා වලට යන්න පුළුවන් PR එකත් එක්ක. දන්නවද USDT ලක්ෂය යවනේ. කැනඩා වල USDT ලක්ෂයක් ඉන්වෙස්ට් කරලා PR එකත් එක්ක යන්න පුළුවන්. යකෝ මාර බෙනිෆිට් තියෙන මේකේ. මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සු දන්නේ මේ සල්ලි කීයක් හරි දාලා ට්‍රේඩ් කරලා අනේ ඕක ලොස් වෙන ඔය මගුල වැඩක් නැහැ කියන එක තමයි මිනිස්සු ක්‍රිප්ටෝ ගැන දන්නේ. දැන් මම අද අර නිකන් සාම්ප්‍රදායික විදිහට පටන් ගත්තේ නෑ. නැත්තම් අපි පටන් ගන්නෙ evolution of money. මුදල් වල පරිණාමය. කොහොමද බාණ්ඩ හෝමාරි ඉඳන් ආවා ඈ දඩයන් කරගෙන කෑවා. කොහොමනේ ආවේ? කොහොම ඇවිල්ලා මං ඉන්ට්‍රොඩක්ෂන් එකට ආපු කට්ටිය දන්නවා ඇති. ඕනනම් ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකක් දෙන්නම්. ඒ ටිකත් බලන්න. එතකොට දැනුමට යමක් නේ. ක්‍රිප්ටෝ කියන එක ආවේ කොහොමද 2009 සතුසි නකමොටෝ කියන පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම් විසින් මේක හඳුන්වා දුන්නා. කොහොම කියලානේ. ඒතර මම විනාඩි 10ක් විතර අරන් ඒක චුට්ටක් මේ ආපු නැති කට්ටියට මේ පැහැදිලි කරලා දෙන්න තව ටිකක් හරිද? මම මේකේ මේ කැපැසිටි එක පෙන්වන්න හදන්නේ ඔයාලට. හරිද? මට මේ මොකවත් හම්බෙන්නේ නැහැ නේ ඔයාලට මේක පෙන්නුවා කියලා. එතකොට කවුරු හරි කමන්නේ මේකෙන් ගොඩේ. හරි? එතකොට කවුරු හරි ගොඩ ගියා කියන්නේ මටත් කවදා හරි කතා කරලා ගියා අයියේ මේ මාත් මැච් එකක් ගහගත්තා මම මෙහෙ ඉන්නේ නැහැ කියලා. ආන් ඒක තමයි එන්න ඕනේ. හරි? වෙන මුකුත් ඕනේ නැහැ. එතකොට ඔයාට මේ අවස්ථාවේ පටන් ගන්න තියෙන හොඳම ඔප්ෂන් එකක් තමයි ක්‍රිප්ටෝ කියන්නේ. එතකොට මිනිස්සු දන්නේ හරි මිනිස්සු දන්නේ ක්‍රිප්ටෝ කියලා කියන්නේ ට්‍රේඩ් කරන එකක්. ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකක් විතරයි කියලා. ට්‍රේඩ් තමයි. තව කතන්දර ගොඩක් තියෙනවා. හරි අපි චුට්ටක් මේ ගමු මේ මම මේකේ සල්ලි හොයන්න පුළුවන් විදි ටික ඉස්සලා කියලා ඉන්නවා. හරි මේකේ තියෙනවා මේන්ලි දෙකක්. හරි proof of work සහ proof of stake කියලා. හරි ඒ කියන්නේ ඔයාලා අහලා ඇති මයින් කරනවා කියලා කතන්දරයක්. අහලා ඇති, ඇහිලා ඇති, දැකලා ඇති මොනවා හරි. හරි මේ මයින් කරනවා කියන්නේ ඒ කියන්නේ මේ බිට්කොයින්ස් නැත්තම් ඕනම කොයින් එක මේ ක්‍රිප්ටෝ වර්ල්ඩ් එකට එළියට එන්නේ මයින් වෙලා කියනවා. හරි මේක මෙහෙම කරන්නම් මම. අනිවාර්යෙන් ගොඩ ගියා කියන එක තමයි යන්න ඕනේ. කවුරු හරි කමන්නේ. ඒ දන්නවද මේක මං කියන්නේ මේ වෙලාවේ තියෙන හොඳම වැඩේ කියලා. ඩාඩි 10ක් විතර කතා කරමු චක් ගාලා. නැත්තම් මේක නිකන් අර මේ PR එකක් කියලා කියන්නේ මල්ලි personal residence. ඒ කියන්නේ පුරවැසි භාවය. හරි. එනේ ඒ රටේ පුරවැසියෙක් විදිහට අපිට
නීති අනුකූල හම්බ වෙනවා ඉන්න ගිහිල්ලා කැනඩාව වල පුරවැසි භාවය හම්බ වෙනවා කියන්නේ බා සෙල්ලවක්ද ඉස්සෙ හැදෙනවා මේව රටවල්ද කියලා දෙගියොත් එහෙම ඒ වගේ ඒ කියන්නේ මේ මං කිව්වේ කැනඩාව විතරයි මං කැනඩාව හොයලා බැලුවා එතකොට එහෙම chance තියෙනවා කම්පැනිස් තියෙනවා ඕන තරම් මේ ක්‍රිප්ටෝ වලින් ඉන්වෙස්ට් කරන්න පුළුවන් ඒකේ චුට්ටක් මාසෙන් ඩොලර්ස් 10ක් දාලා පොඩ්ඩක් මේක ඉගෙනගෙන මැච් එක ගහන්න මේ මෙහි රුපියල් 50000 හොය නටනට ඉන්න ඕනේ නැහැ හරිද මේක දන්නේ නැති කට්ටියට අපි චුට්ටක් මේක පටපට ගාලා පැහැදිලි කරගියා නැත්නම් අවාසිනේ පවුනේ ආවේ කරගෙන හරි දන්න කට්ටිය පොඩ්ඩක් සාවධානව හැමුකම් දෙන්න මේ පරණ බයිලම කියන්නේ නැතුව හරිද එතකොට ටක් ගාලා විනාඩි 10න් කතා කරමු මේ ක්‍රිප්ටෝ කොහොමද ලෝකෙට ආවේ හරි මුදල් පරිණාමය ගැන කතා කරද්දී මම මේකට පරණ කතන්දර කියනවා දැන් මේක කියන්නේ නැතුව ඉස්සල්ලාම තිබ්බේ භාණ්ඩ හෝමාරු ගියේ ඒකෙදි මොකද උනේ භාණ්ඩයට භාණ්ඩයක් හෝමාරු කරගෙන ලස්සනට අපි නෙවෙයි ඒ කාලේ හිටපු මිනිස්සු ජීවත් වුණා ඒකෙදි මොකද උනේ රයිට් මස් තියෙන කෙනා වී ටිකක් ගන්න මස් ටිකක් දුන්නා වී ටිකක් ගත්තා වී තියෙන කෙනා වළඳක් ගන්න වී ටිකක් වළඳ තියෙන කෙනා ගාවට දුන්නා වළඳක් කිල්ල ගත්තා ඔහොම තමයි උනේ හරි ඒක තමයි බාටර් සිස්ටම් භාණ්ඩ හෝමාරු යුගය ඒකෙන් පස්සේ මොකක්ද වෙන්නේ ඕකේ ඇතුලේ චූටි චූටි ප්‍රශ්න තියෙනවා ඒක වෙලා ඔය භාණ්ඩයට භාණ්ඩයක් හෝමාරු කරගන්න බැරි වෙන්න ආවා ඇයි දැන් මස් ටිකක් දෙනකොට වී තියෙන කෙනා කියනවා මට මස් එපා බං මට වළඳක් ඕනේ ඔන්න ගන්න ඵලයක් එතකොට මොකද වෙන්නේ එක්ස්චේන්ජ් එක අවුල් වුණා ඊට පස්සේ දුර්ලභ දේවල් හෝමාරු කරන්න පටන් ගත්තා සත්ත්ව ඇට සැකිලි දේවල් වගේ පාවිච්චි කරලා ඔය එක්ස්චේන්ජ් එක කරගත්තා ඒකෙත් චූටි චූටි ප්‍රශ්න ආවා ඊට පස්සේ මෙයාලා ඊටත් වඩා රයිට් දුර්ලභ දෙයක් හොයාගන්න දැන් ඒ කියන්නේ දැන් සත්ත්ව ඇට සැකිලි එහෙම හොයාගන්න පුළුවන් දැන් හුදක් ආශ්‍රිත වෙන්න කට්ටියට ගොඩාක් හොයාගන්න පුළුවන් ඒක අසාධාරණයි හරි අන්න ඒ වගේ ප්‍රශ්නින්ද මම ෂෝට් කරලා කියන්නේ එතකොට ඊට පස්සේ ආව මොනවද ගෝල්ඩ් රයිට් රත්තරන් කුට්ටි වශයෙන් ආවා ඉතින් රත්තරන් කුට්ටිත් කාලයක් තිස්සේ ගණදුණු වලට පාවිච්චි කරා ඊට පස්සේ යන තැන උස්සයි යන්න ඕනේ වෙනම විල්බැරක් වල දා යන්න ඕනේ වගේ ප්‍රශ්න හින්දා ඒ කට්ටිය හොයාගත්තා මේ කුට්ටි ටික අපි තල්ලා පුංචි කාසි වලට හරවගමු කියනවා එතකොට කාසි ඔබත් මවත් පාවිච්චි කරලා ඇති තාම පාවිච්චි කරනවා අපි රන් කහවණු වගේ රිදී කහවණු වගේ පාවිච්චි කරේ නෑ සමහරට ඒ කාලේ ඉන්න ඇති නමුත් කරපු පින්වල හේතුවෙන් මේ කාලේ අපව ඉපදිලා තියෙනවා හරිද එතකොට ඔය කාසිත් ඔන්නේ කතන්දරේ දැන් අද වෙනකන් කාසි විතරක් තිබ්බනම් මොකද වෙන්නේ කලිසම් සාක්කු දෙකේ මේ ගෑස් තනම් මනම් ගන්න ගිහින් වෙනම කලිසම් වැටෙනවා අපි යන්න කලින් ඒ වගේ ප්‍රශ්න තියෙනවනේ ඒකට ස්මාර්ට් විසඳුමක් හඳුන්වලා දීලා තමයි අපි කවුරුත් ආස කරන කොළ ಜಾති මොනවද මැල්ලුම්ද නෑ සල්ලි කොළ 5000 කොළ දැන් ඉස්සරහට 10000 කොළයක් එයි දන්නේ නැහැ කොළ වලට මේ කාසි පාවිච්චි කරා මේක ට්‍රාන්ස්ෆර් කරා හරි උත්තරයක් හොයාගත්තා ඉතින් ඔය කොළක් පාවිච්චි කර ඉද්දි එක එක ප්‍රශ්න එනවා ඉතින් ගොඩාක් දැන් එහෙට මෙහෙට අර යද්දි හොරගම් කරන්න පුළුවන් රයිට් ඊට පස්සේ හැම වෙලේම බැංකු වලින් ගන්න බෑ අනම්මනම් කතන්දර හින්දා මොකද්ද කරේ ඊට පස්සේ අපිට මෙන්න මේ ප්ලාස්ටික් කාඩ් එක දුන්නා ඩෙබිට් කියයි ක්‍රෙඩිට් කියයි කාඩ් එක දීලා මිනිස්සු තව ටිකක් ස්මාර්ට් කරා සල්ලි ගෙනියන්න ඕනේ නැහැ කාඩ් එකෙන් පේ කරන්න සර් රයිට් ඊට පස්සේ තව ටිකක් ස්මාර්ට් වෙලා එනවා ඉලෙක්ට්‍රොනික මනි එතකොට මේක තමයි මිනිස්සු හිතාගෙන ඉන්නවා සමහරක් කට්ටිය ක්‍රිප්ටෝකරන්සි කියන්නේ මේක කියලා මේ කියන්නේ අපිට ෆෝන් එකෙන් කම්පියුටර් එකෙන් අදාළ බැංක් එකේ නැත්නම් අදාළ සයිට් එකකට ගියාට පස්සේ ට්‍රාන්සැක්ෂන් කරන්න පුළුවන් පේමන්ට්ස් කරන්න පුළුවන් 24 hours ඕකේ කිසි ප්‍රශ්නයක් නැහැ හරි එතකොට ඒකට තමයි ඉලෙක්ට්‍රොනික මනි කියලා කියන්නේ එහෙම නැත්නම් ක්‍රිප්ටෝකරන්සි නෙවෙයි right ඊට පස්සේ එනවා මෙන්න මේ next generation ක්‍රිප්ටෝකරන්සි වලට ඔය ටික ආරි මම ඔය පටස් දාලා කිව්වේ නැත්නම් බෝරින් වෙන්නත් ඉඩ තියෙනවනේ අපි මේන්ලි මේක නෙමෙයි කතා කරන්න ඕනේ ක්‍රිප්ටෝකරන්සි වෙනකන් ආවේ ওই විදිහට හරි එතකොට ඔන්න evolution of money අර භාණ්ඩයට භාණ්ඩයක් කොමාරු කරගෙන හිටපු අපි අද ආව ඩිජිටල් කරන්සි එකක් කියන ලෙවල් එකට හරි එතකොට ඔයා මම මේ කතා කරන මොහොත වෙනකොට බිට්කොයින් එමන් නැත්නම් ක්‍රිප්ටෝ කියන වචනේ ගැන අහලා තියෙන්නේ 100%ක් ඊටත් අඩු ප්‍රමාණයක් ලෝක ජනගහනයෙන් 110%කටත් අඩු ප්‍රමාණයක් කියලා කියනවා මේ බිට්කොයින් කියන වචනේ අහලා තියෙන්නේ 2009 සතෝෂි නකමොටෝ කියන පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම විසින් තමයි මේ බිට්කොයින් right බිට්කොයින් සහ මේ බ්ලොක්චේන් කියන ටෙක්නොලොජි එක හරහා මෙන්න මේ වගේ සිස්ටම් එකක් මෙන්න මේ වගේ තාක්ෂණයක්
අවුරුදු 100ක් පස්සට ගියොත් මේ අවුරුදු 100 ඇතුළත ආපු හොඳම තාක්ෂණය කියලා කියනවා මේ ක්‍රිප්ටෝකරන්සි. ඇයි why so important? ඇයි මෙච්චර මේ important වෙන්නේ? right? මේ තියෙන්නේ ඔය ඉස්සල්ලාම ආපු අපි කතා කරන BTC එක එහෙම නැත්නම් Bitcoin කියන එක. එතකොට Bitcoin එක 2021 ශ්‍රී ලංකන් රුපියල් වලින් right 1,24 ලක්ෂයක් පමණ අගයකට ආවා. එතකොට දැන් ආය බැහැලා තිනවා ඩොලර්ස් වලින් ගත්තොත් 44000 වගේ සීමාවේ අද වෙනකොට තියෙනවා. එතකොට මේක තවදුරටත් අප් වෙනවා. ඒ අප් වෙන්නේ ඇයි කියලාත් අපි අන්තිමට කතා කරමු. එතකොට මේ තියෙන Bitcoin chart එක. ඒ කියන්නේ Bitcoin එක 2009 හොයාගත්තට පස්සේ අද වෙනකන් ආපු ගමන් මඟ. ඒකත් පටස් කාලා අපි කතා කරමු. 2011. එතකොට 2009 මේක හොයාගෙන 2011 වෙනකොට තමයි ඩොලර් එකක අගයකට එන්නේ. ඩොලර් එකක අගයකට එන්නේ 2011 වසරේදී. හරි. ඉතින් 2011 කියන්නේ ඔයා මම හැමෝම ඉපදිලා යමක් කමක් තේරෙනවා. සමහරලාට ඉස්කෝලේ යනවා. right? ඉන්නේ වගේ සිටුේෂන් එකක් අපි හිටියේ. ඉතින් අපි අහන්නත් ඇති මට නම් මතකයි කවුදෝ කිව්වා එහෙම එකක්. ඉතින් අපිට තේරුමක් නැහැ ඒ කාලේ මොන බිට්කොයින්ද කියලා හිටියා. හරි. ඉතින් එදා දැනන් හිටියා නම් අපි ඔයා මම අද මෙහෙම නෑනේ. අපි කතා කරන්නේ අපි කොහේ හරි ඉතින් කැනඩා, UK, USA කොහේ හරි අපි. දැනන් හිටියා නම් දන්නේ නෑනේ. දැන්නේ දන්නේ නේ. දැන් දන්නේ. ඒතකොට දැන් අපි ලෑස්ති යන්න. මම නම් ලෑස්ති. පාත් එක හදා ගන්න. ඔයාලා තමයි රෙඩි වෙන්න ඕනේ. හරි? ඒකයි කියන්නේ. එතකොට කොහොම ඇවිල්ලා ඔය මේ පල්ලෙහාට මම කතා කරන්නේ නැහැ. ඔයාට ඕන නම් මම මේක දෙන්නම් බලා ගන්න පුළුවන්. නැත්තම් Bitcoin මේ value history කියලා ගැහුවත් Google එකේ ඕන තරම් හොයා ගන්න පුළුවන්. එතකොට ඒ ඩොලර් එකකට ආපු coin එක තමයි අද වෙනකොට මේ value එක වැඩි වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඒ ඇයි කියලා අපි කතා කරමු. හරි? එතකොට මේකේ තියෙන advantages මොනවද? වංචාවක් කරන්න බෑ. right? ක්‍රිප්ටෝකරන්සි කියලා කිව්වහම සමහර මිනිස්සු කියන ඕක පිරමීඩයක්. ඕකට රෙෆරල් හොයන්න ඕනේ. නෙට්වර්ක් මාකටිං නේද? නෑ එහෙම මොන මගුලක්වත් නෙවෙයි. ක්‍රිප්ටෝ කියන්නේ ක්‍රිප්ටෝකරන්සි එහෙම නැත්නම් බ්ලොක්චේන් කියලා කියන්නේ තාක්ෂණයක්. මේ බ්ලොක්චේන් කියන තාක්ෂණය ඇතුළත මේක ප්‍රොජෙක්ට් වයිස් තමයි හැමදේම වෙන්නේ. එතකොට බ්ලොක්චේන් වලින් ප්‍රොජෙක්ට් එකක් ගැහුවොත් හරි මම එක්සැම්පල් එකක් කරන් කියන ලංකාවේ ගුවන් පාලමක් ගහනවා. කැලණිය කියලා හිතමු. දැන් නුවර අපේ පේරාදෙනියේ ගහනවා ගුවන් පාලම් දෙකක් මම හිතන්නේ. උතන ගහනවා. හරි? ඇක්සස් ඉන්ජිනියරින් එකෙන් ගහන්නේ. එතකොට ඕකට සල්ලි සපයන්නේ බ්ලොක්චේන් ටෙක්නොලොජි එක හරහා. මේ බ්ලොක්චේන් ටෙක්නොලොජි එකේ මෙතන තියෙන වංචාවක් කරන්න බෑ. ඒකට මෙන්න මේ හේතුව දෙවෙනි එක අදාළ වෙනවා. ඇයි දන්නවද? එතකොට මේ ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් කරද්දී account එකක් අපි ක්‍රියේට් කරන්න ඕනේ. මේ ක්‍රියේට් කරන account එක මම නම් ක්‍රියේට් කරන්නේ මගේ identity එකේ තියෙන විස්තර වලට එක account එකක් ක්‍රියේට් කරන්න පුළුවන්. හරි? නම, ලිපිනේ, ID card number ඒ ටික ඔක්කොම හරියට දාලා ඊට පස්සේ selfie photo එකක් ඊට පස්සේ face verification recognize verification එකක් එහෙනම් අපිට කරන්න තියෙනවා. එතකොට සම්පූර්ණයෙන් මේ පුද්ගලයාගේ details ටික මොකද වෙන්නේ? හරියටම track වෙනවා. හරි. ඒතර account එකේ කරන සියලුම දේවල් රෙකෝඩ් වෙනවා. history delete කරන්න බෑ. අපි ඔක්කොම කරලා history delete කරනවනේ දැන් machine එකේ. එහෙ වගේ කරන්න බෑ. history delete කරන්න බෑ. එතකොට මොකද වෙන්නේ? දැන් ඔයා හිතන්න මිලියන 300ක් පාස් කරන ගුවන් පාලමට. හරි? අපි හිතමු මහා මාර්ග සංවර්ධන ඇමති හරහා තමයි යන්නේ. ඇමති තමයි බ්ලොක්චේන් එකේ account එක තියෙන්නේ. එයා account එකට රජයෙන් එවනවා wallet එකට අපි කියන්නේ පසුම්බිය wallet එකට එවනවා මිලියන 300ක්. හරි? එතකොට ඒකට ආවේනික වෙච්ච මොකක්ද තියෙන්නේ? wallet address එකක් තියෙනවා. දැන් ඔය wallet address එක public කරලා තියෙනවා. මම මේ ටික ඔක්කොම දාන්නම්. එතකොට මේ කතා කරන්න පුළුවන්. මේක දෙනවා මේ access to everyone කියලා. හරි? එතකොට මේ මහා මාර්ග ඇමතිගේ wallet address එක public කරන්න පුළුවන්. මේ wallet address එකෙන් අපිට උනත් බලන්න පුළුවන් right. මේ wallet එකේ ඇත්තටම ලක්ෂ 300ක් මිලියන 300ක් තියෙනවද? දැන් කීයක් තියෙනවද? බලන්න පුළුවන් ඕන කෙනෙක්ට access to everyone. ගන්න පුළුවන්ද? ගන්න බෑ. ඒකට හේතුව blockchain technology එක. ඒකත් මම කතා කරනවා. හරි? ඊට පස්සේ දැන් ඔයා හිතන්න මහා මාර්ග ඇමති wife ගේ account එකට යවනවා මිලියන 5ක්. මිලියන 50ක් කියලාද මොකෝ? ඊට පස්සේ මිලියන 50ට වෙච්ච දෙයක් නැහැ. බලන්න බැයිද? පුළුවන්. history delete කරන්න බෑනේ.
කාගේ account එකටද එයාගේ wallet address එක තියෙනවා. wallet address එකෙන් හොයාගන්න පුළුවන් account එක කාගේද. account එක හදන්න fake account හදන්න පුළුවන්ද? බෑ. wifi මූණයි identity ඔක්කොම තියෙනවා. එතකොට මේකේ හොරයක් වංචාවක් කරොත් අඳුර ගන්න බැයිද? අඳුර ගන්න පුළුවන්. හරි. එතකොට lower fee and immediate settlement. ඒ මොකද්ද? දැන් ඔයාලා දන්නවා රටේ ඉඳන් මෙහෙට සල්ලි වැද්දි සල්ලි charge එකක් fee එකක් ගන්නවා. සල්ලි withdraw කරද්දිත් fee එකක් ගන්නවා. නේ? අදාළ බැංකුවේ ATM එකෙන් ගන්න රුපියල් 5ක් කපනවා. වෙන බැංකුවේ ATM එකෙන් ගත්ත රුපියල් 30ක් කපනවා. නේ? එතකොට හැමතැනම fee එකක් තියෙනවා. එතකොට මේ ක්‍රිප්ටෝ right ක්‍රිප්ටෝ වල තියෙන විශේෂත්වය තමයි ඔයාගේ fee එක low fee එක ඔයා කොච්චර ලොකු amount එක transaction කරත් ඔයාගේ 0.001ක් තරම් වෙන පුංචි fee එකක් තමයි කැපෙන්නේ. ඒක ඔයාට ඇඟටවත් දැනනවද? නෑ ඇඟටවත් දැනෙන්නේ නෑ. රුපියල් 30ක් කැපෙනකොට අපිට දැනෙනවනේ. මේ වෙලාවේ නම් 30ක් නෙමෙයි 5ක් කැපුණත් ඇඟට දැනෙනවා. නේ? හරිද? එතකොට immediate settlement කියන්නේ මොකද්ද? දැන් ඔයාට මෙහි ඉඳන් ඕස්ට්‍රේලියාවට එක තප්පරෙන් සල්ලි යවන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? නෑනේ. එක තප්පරෙන් සල්ලි ගන්න ක්‍රමයක් නෑ. බැංකුව වලින් තප්පරෙන් ගන්න නෑ. හැබැයි ඔයා ක්‍රිප්ටෝ පාවිච්චි කරලා යවනවා නම් මෙහෙන් ඔයා සෙන්ඩ් කරලා තප්පර දෙකක් වගේ ඇතුළත එහෙට රිසීව් වෙනවා. හරි. ඒකයි මේ ක්‍රිප්ටෝ වල තියෙන වැදගත්ම කාරණාව. ඒතොර ලංකාවේ සම්පත් බැංකුවෙන් කතා කරනවා කියලා කියනවා අපි දන්නේ නැහැ ඇත්ත බොරුද කියලා. මේ බ්ලොක්චේන් ටෙක්නොලොජි එකක් පාවිච්චි කරන්නේ. කාගේ මයික් එක මියුට් වෙලා sorry අන්මියුට් වෙලා මියුට් කරගත්තා නේද? ලසිතගේ මයික් එක මේ අන්මියුට් වෙලා පොඩ්ඩක් බලන්න. right එතකොට ඕවා තමයි මේ ක්‍රිප්ටෝ. ඇයි අපි පාවිච්චි කරන්න ඕනේ කියන එකට හේතු. හරි. right. එතකොට ඔන්න evolution of cryptocurrency 2009 ඉඳන් අද වෙනකන් ආපු ගමන. අද වෙනකන් නෑ 2018 වෙනකන්. හරි. එතකොට 2009 bitcoin එක, ඒ වගේම 2011 litecoin එක, 2012 ripple එහෙම නැත්නම් XRP කියන coin එක, ඔය ආදි වශයෙන් 2013 වෙද්දී තනි bitcoin එකේ යගය $1000 සීමාව පහු කරනවා. හරි. එතකොට 2017 වෙද්දී මෙන්න මේ වගේ cryptocurrencies වර්ග 1000කට වඩා ලිස්ට් වෙනවා. 2018 තමයි අපි කතා කරනවා ඔය daily income කියලා කියන්නේ. අපි කියන එකට future trading. අන්න ඒ සිස්ටම් එක එන්නේ 2018. හරි. නැ සරල අයිඩියා එකක් තමයි ඔබලාට මම ලබා දුන්නේ. right. ඊට පස්සේ අපි කතා කරමු ටස් ගාලා මොකද්ද මේ කතන්දරේ blockchain කියන එක. හරි. ඒකත් අපි පොඩ්ඩක් ඉක්මනින් කතා කරමු. එතකොට මේ blockchain මේක blockchain එක කියන්නේ මේකට වංචාවක් කරන්න බැරි ඇයි කියලා කිව්වට තේරෙන්නේ නැහැ. හරිද? එතකොට මෙන්න මේකයි blockchain කියලා කියන්නේ මේක තේරුම් ගන්න. මේක ඇවිල්ලා බලය බෙදී යන ආකාරය. හරි? centralized, decentralized, distributed. centralized කියන එක මම මෙහෙම උදාහරණයක් දෙන්නම්. centralized කියන platform එකේදී මොකද වෙන්නේ? බලය තියෙන්නේ එක තැනකට හිර වෙනවා. හරි? බලය තියෙන්නේ මෙන්න මේ කේන්ද්‍ර ස්ථානය කරගෙන ඉන්නේ. මෙයා තමයි කේන්ද්‍රය. right? ගෙදරට කරන්ට් එක එනවා. ගෙදරට කරන්ට් එක එනවා. මීටර් බෝඩ් එකක් තියෙනවා. මීටර් බෝඩ් එකේ තියෙනවා කෑල්ලක්. පරණ මීටර වල නම් තියෙනවා කෑල්ල. මොකක්ද ඒ කියන්නේ? කට් අවුට් එක. කට් අවුට් එක ගැලවුවොත් ගෙදරට කරන්ට් එයිද? ආයෙත් නෑ. කට් අවුට් එක ගලවන්න කිව්වොත් කරේ කරන්ට් තියනවද? නෑ. එහෙනම් බලයේ තියෙන මේන්ම තැනට පහරක් ඇදුනොත්, බලයේ තියෙන මේන්ම තැන විනාශ වුණොත්, එතනින් එහාට මේ centralized කියන platform එක දුවන්නේ නැහැ. ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙන්න මේ චුට්ටි චුට්ටි කෑලි වලට අපි කියනවා nodes කියලා. මේ හැම knot එකකටම බලය යන්නේ මෙන්න මේකේ. පැහැදිලි කතන්දරේ? එතකොට සෙන්ට් එකට ගැහුවොත් මොකද වෙන්නේ? චක බ්ලාස්ට් නේ. ඉවරයි. කඩාගෙන යනවා. ඒක ප්‍රශ්නයක් නේ. ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නවා decentralized විමධ්‍යගත කරන. විමධ්‍යගත කරන කියන්නේ. දැන් අපි හිතමු කට් අවුට් එකක් නැහැ. ඒ උදාහරණයම ගත්තොත් කට් අවුට් එකක් නැහැ. කෙලින්ම මීටරෙන් එනවා කඩාගෙන ඇතුළට කරන්ට් එක. ඊට පස්සේ මොකක්ද දාන්නේ?
දානවා fuse board එකක් දානවානේ. breakers දාලා trip switch main switch දාලා දාන්න එක. බලය මොකද්ද කරේ? බෙදා හරියා. මගේ කාමරයට එක බේකර් එකක්. සාලෙට එක බේකර් එකක්. කුස්සියට එක බේකර් එකක්. බාත් รู ම් එකට එක බේකර් එකක්. අන්න ඒ ආදි වශයෙන් බලය බෙදා හැරියානේ. මගේ කාමරේ මොකක් හරි ෂෝට් එකක් එනවා පොඩි. මගේ කාමරේට අදාළ බේකර් එක විතරක් ගිහින් බේරෙනවා. සමහර අවස්ථා තියෙන්න පුළුවන් මේන් එකම යනවා. හරි? ඒතර මම උදාහරණයක් ගන්න මේක. ඒතර එතන විතරයි වැඩ කරන්නේ නැත්තේ. අනිත් ඒවා වැඩ කරනවද නැද්ද? වැඩ කරනවා. අයියේ බලේ බෙදා හැරලා තියෙන්නේ. පළාත් 9ට රජවරු 9ක් දැම්මා වගේ. හරි? මොකද මේක ධර්මාශෝක අධිරාජ්‍යය පාලනය කරන ලස්සනට රට. ධර්මාශෝක අධිරාජ්‍ය ඔක්කොම බදාගෙන ඉන්නේ. පොරට heart attack එකක් හැදලා හක් ගාලා යනවා. රාජ්‍ය එතනම කඩා වැටෙනවා. වෙන එවුන් ඇවිල්ලා ගහලා අල්ල ගන්නවා. එහෙම කරන්නේ නැතුව අශෝක රජතුමා කල්පනා කරලා තිබ්බනම් ප්‍රාන්ත පාලනය ප්‍රාන්ත රජවරුන්ට මම බලය බෙදා දෙන්න ඕනේ. ඒ ප්‍රාන්ත පාලනය කරන්න කියලා. මුළු රාජ්‍යය විනාශ වෙනවද? නෑනේ. ඇයි ප්‍රාන්ත පාලනේ එයාලා ලස්සනට කරගෙන යනවා. ඒතර විමද්දගත කරන්නේ වාසිද නැද්ද? වාසි. බලය බෙදා දුන්නාම වාසි. ඒතර ක්‍රිප්ටෝකරන්සි ඉන්නේ 2018 මෙන්න මේ DApps right decentralized platform කියන එකේ මේක හඳුන්වා දෙනවා. එතකොට ක්‍රිප්ටෝකරන්සි වර්ධනය වෙනවා එතනින් එහාට distributed කියන තත්ත්වයට. විස්තෘත කියන්නේ මාළු දලක් වගේ හැම නොට් එකක්ම හැම නොට් එකකටම සම්බන්ධයි. කොහේ රටක් තියෙන මට ඒ රට නම මතක නැහැ. ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු නෙවෙයි. මේ හැමෝ ගැනම එන්නේ අවධානයෙන් ඉන්නේ. ඒ කියන්නේ යාට කරදරයක් කියනවද, මෙයාට උදව් අවශ්‍යද? අන්නේ මට මේ රට මතක නැහැ. මතක් වුණොත් මම කියන්නම්. ඒ වගේ මේක මාළු දලක් වගේ මේ හැම නොට් එකම නොට් එකට සම්බන්ධයි. මෙතන ඉන්න කෙනෙක්ට මෙතෙන්ට පණිවිඩයක් යවන්න නම් මෙයා හරහා යනකොට මෙයා වැඩ නැහැ. මෙයා මැරිලා heart attack හැදෙනවා. මේක තව තියෙනවනේ. මුළු ලෝකෙම සම්බන්ධයි. මේ පැත්තේ යනවා. හරි. ඒතර මේක ලොකු ජාලයක් මේ ක්‍රිප්ටෝ කියන්නේ. ඒ ජාලේ කොහෙන්වත් නවත්තන්න පුළුවන්ද කාට හරි? ක්‍රිප්ටෝ මුළු සම්පූර්ණ ක්‍රිප්ටෝ තහනම් කරන කොට අපි. පුළුවන් වැඩක්ද? ඇන්තික නීති දා තහනම් කරනවා. කරන්න පුළුවන්ද? ඇන්තික නීති දා ක්‍රිප්ටෝ තහනම් කරන්න. සෝෂල් මීඩියා බ්ලොක් කරා වගේ එහෙම කරන්න බෑ. මේක යන්න තැන් ඇයි ලෝකේ හැමෝම access to everyone ඕන තරකේ සම්බන්ධ වෙන්න පුළුවන්. හැම කෙනාටම විවෘතයි. හැම කෙනාම හැම කෙනා ගැනම අවධානයෙන් ඉන්නේ. එතන මගේ account එක ගැනත් ඔයාලා බලන්න. ඔයා account එක ගැනත් මූ ඇත්තද බොරුද කියන්නේ. මම කිව්සල wallet address එක තියෙනවා නම් wallet එකේ කීයක් තියෙනවද කියලා බලන්න පුළුවන්. හැබැයි ගන්න බෑ. හරි. අම්මා දිස්නිත් ඇවිල්ලා. රට මතක නෑනේ. එක පාරයි කරද්දි මතක තිබ්බේ. තාම මතක නෑ මට. මොකක්ද කියනවා. හරිද? right. එතකොට blockchain වල වැඩ සිද්ධ වෙන්නේ කෙසේද යත්? මෙන්න මේ විදිහට. පණිවිඩයක් නේ දංගලක් නේ මම කිව්වේ chain එක මේක blockchain නේ chain එක. පුරුකෙන් පුරුක සම්බන්ධයි. එතකොට මේ තියෙනවා බලන්න පුළුවන් Genesis block කියලා තියෙනවා block 2 තියෙනවා block 3 තියෙනවා. Genesis block කියලා කියන්නේ යම් කිසි වැඩක් ආරම්භ කරන්න යද්දී අපි හිතමු මගේ wallet එකෙන් කාගේ හරි wallet එකට USDT 1000ක් යවන්න ඕන. මම දෙනවා පළවෙනි විධානය. පළවෙනි command එක දෙනකොට ඒ පළවෙනි command එක ගන්න පුරුකට අපි කියනවා Genesis block කියලා. right? Genesis block කියලා කියනවා. විධානය ගත්තා data එක ගත්තා. මොකද කරන්නේ? data එක read කරා එයා අවබෝධ කරගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? previous hash ආයේ මොකද? අන්න එතන තමයි වැදගත්ම point එක ඔලුවට දාගන්න. මොකද්ද වැදගත් point එක? මෙන්න මේ hash එක. hash එක හින්දා තමයි මේ blockchain වල හොරගම් කරන්න බැරි, වංචා කරන්න බැරි, hack කරන්න බැරි. hash කියලා කියන්නේ hash code එක කියලා කියන්නේ රහස් සංකේතයක්. අපි programming කරද්දී පාවිච්චි කරනවා HTML කියලා එකක්. ඒ වගේ විවිධ දැන් ලෝකයේ හොඳම සංකේත භාෂාව තිබිලා තියෙන්නේ බිල් ලාඩන්. ඔසාමා බිල් ලාඩන්. ඒ කියන්නේ එයා
එයාට ආවේනික වෙච්ච භාෂාවක්. ආයේ කවුරුත් දන්නේ නැහැ. හෑෂ් කෝඩ් එකට හපන් ඒක. පස්සේ තමයි හොයන් තියෙන්නේ. මිනිහා මැරුණාට පස්සේ. කියන්නේ මොකක් හරි මීටින් එකක් වෙලාවේදී එයා කතා කරන විදිය, අත මේවා කරන විදිය, රැවුල අත ගන්නවද කොහොමද කින්ද ඔක්කොටම තිබිලා තියෙනවා. මූණේ හැම එක්ස්ප්‍රෙෂන් එකකටම සංඥාවක් තිබිලා තියෙනවා. ඒතර විවිධ ආමිස් පාවිච්චි කරන විවිධ සංඥාවන්. ඒවට කියන රහස් සංකේතවල හෑෂ් මේ. ඒ වගේ එකක් තමයි හෑෂ් කෝඩ්. ඒතර මෙතන දෙනවා ප්‍රීවියස් හෑෂ් කියලා. ප්‍රීවියස් කියන්නේ මොකද්ද? කලින්නේ. කලින් හෑෂ් කෝඩ් එක බලනවා. කලින් හෑෂ් කෝඩ් එකක් තියෙන්න පුළුවන්ද පළවෙනිම බ්ලොක් එකේ? බෑනේ. රයිට්. එහෙනම් මොකද කරන්නේ? ඔන්න හෑෂ් එක. මෙයා හෑෂ් එකක් හදනවා. දැන් මම දුන්නනේ විධානයක් කමාන්ඩ් එකක් දුන්නා. ඔන්න කමාන්ඩ් එක ගත්තා good day කියලා. good day කියන එක මෙයා කන්වර්ට් කරනවා හෑෂ් කෝඩ් එකකට. පැහැදිලි කතන්දරේ? එතකොට මෙතනින් එහාට යන්නේ good day කියන එක නෙවෙයි. හෑෂ් කෝඩ් එක හරහා. එතකොට මේ හෑෂ් කෝඩ් එක දන්නේ කවුද? මෙයා දන්නවා. right? එතකොට මෙතනින් දෙවෙනි බ්ලොක් එකට යන්නේ මෙන්න මේ හෑෂ් කෝඩ් එක. පැහැදිලිද? ඔන්න බ්ලොක් 2 එකේදී previous hash එක මෙන්න මේ hash එක මෙතන තියෙනවා. එයාත් date එක ගත්තා. right? date එක අරන් මොකද කරන්නේ? එහෙනම් මේක යවන්න. ඔයාලා වීඩියෝ එකක් දැකලා තියෙනවා මම දන්නේ දකින්න ඇති. අර මේ පොලිමරට තියලා ඉස්සරහින් පණිවිඩයක් කියවනවා පිටිපස්සට. හරි? ඒතකොට ඉස්සරහ කියන එක නෙමෙයි විසි වෙන එක කියන්නේ වෙන මොකද්ද අපබ්‍රංශය. හරිද? ඒ විදිහට වෙනත් එහෙනම් මොකද වෙන්නේ? කතන්දරේ කචල්ලේ. එතකොට මේකෙදි මෙන්න මේ previous hash එක read කරලා මේක හබක් ගාලා මෙහා පැත්තට දෙන්නේ නැහැ. මෙයා මෙතනින් මේ hash එක read කරාට මේක ආපහු recreate කරනවා අලුත් hash එකක් විදියට. හරි? අලුත් hash එකක් විදියට. ඒක යවනවා block 3 එකට. block 3 එකෙත් මොකද වෙන්නේ? date එක ගන්නවා ඕන previous hash එක read කරා ඒක එහෙම අනිත් පැත්තට යවන්නේ. මෙතනින් වෙනස් වෙනවා අපෝ hash code එක. මේක තමයි හතරට යන්නේ. එතකොට දැන් මේ hash code එක මෙයා දන්නවනේ. හරි මෙතනින් කවුරු හරි කඩනවා. හරි. මෙතනින් මේ hash code එක විතරක් අල්ල ගන්නවා. අල්ලගෙන මෙහෙ කොහෙන් හරි hack කරන්න පුළුවන්ද? බෑ. ඒ මේක එහෙම් පිටින්ම අමුවම යනවද? දැන් සම්පූර්ණ වෙනස් වෙයි යන්නේ. අන්න ඒකයි මේක අවුරුදු 100ක් ආපස්සට ගියාම ආපු හොඳම තාක්ෂණය කියලා කියන්නේ. ওই තාක්ෂණයට තමයි මේ ක්‍රිප්ටෝ වර්ල්ඩ් එකේ හැමදේම වෙන්නේ. ඒකට තමයි අපි කියන්නේ බ්ලොක් චේන් කියලා. හරි? ඉතාලම සරලව චුට්ටි දෙයක් කියලා දුන්නා. හරි? තව තියෙනවා අම්බානක බ්ලොක් චේන් ගැන කතා කරන්න වැඩිදුර අධ්‍යාපනය සඳහා Google භාවිතා කරනවා. ඒ දන්නවද? ඒක ඩිප්ලෝමා ලෙවල් කතන්දරයක් බ්ලොක් චේන් කියන්නේ. ඔයාට යමක් කමක් කරගන්න මේ චුට්ට හොඳටම ඇති ඔළුවේ තිබ්බොත්. හරි? ඒතර කවුරු හරි කිව්වොත් එහම ඔය පිස්සුද බං මොක මොන මගුලක්ද ඔය මේ ඔක්කොම රෙපරල් ඈ ඔය මේ පත පිරමීඩ යන්නේ බං ඔය බිට්කොයින් කියන්නේ කවුරු හරි ගෝතෙක් කිව්වොත් එහෙම වරෙන්ක වෙන්න කියලා පෙන්වන්න පුළුවන්. හරි? ඒතර ඔන්න සාමාන්‍ය බ්ලොක් චේන් ටෙක්නොලොජි එක කතන්දරේ යන විදිය. ඒකට හැමතැනදීම මේ වෙරිෆයි වෙලා තමයි යන්නේ. හරි? ඊට පස්සේ මම කිව්වා මේ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා කියලා සල්ලි හොයන්න. ඒකේ proof of stake කියන එක. හරි? proof of stake කියන්නේ කිසිම අවදානමකින් තොරව මේකේ සල්ලි හොයන්න. loss වීමකින් තොරව සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ කතා කරන්නේ. මේකට අපි white board එක පොඩ්ඩක් පාවිච්චි කරමු. මේකේ මම කිව්වනේ මේ දැන් BTC කියලා කියන්නේ මේකේ අම්මා. 2009 මෙයා තමයි එළි දක්වන්නේ. එන්නේ මෙයා. ඒකට BTC කියලා කියන්නේ Bitcoin කියන්නේ mother of cryptocurrency. හරි? ඔය වගේ 18000කට වැඩි coin මේ වෙනකොට තියෙනවා. ඔයාලට යන්න පුළුවන් coinmarketcap.com කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න පුළුවන් මේ වෙනකොට ලිස්ට් වෙලා තියෙන coin. අපි මේ සයිට් එක ගැන කතා කරනවා coin research එකේදී. coin research කියන session එකේ කතා කරනවා මේක පාවිච්චි කරලා කොහොමද මේ මම අද කතා කරන්නේ මේ දැන් කතා කරන්න යන සීන් එකට ගැලපෙන coin එකක් හොයාගන්න කියලා. හරි? අපි මේකට කියනවා staking කියලා. හරි? proof of stake. හරි? මේක නිකන්
බැංකුවේ ෆික්ස් ඩෙපොසිට් එකක් දැම්මම මොකද වෙන්නේ? අවුරුදු කාල සීමාවක් තියෙනවා. දාන ගානට පොලියක් හම්බෙනවා ගන්නවා. ඕකනේ වෙන්නේ. දැන් ඔයාගාව ලක්ෂයක් තියෙන එක දන්නවද? ලක්ෂයක් තියෙන ලක්ෂ 5 ලක්ෂ 10 තියෙන මිනිස්සුත් මේ වෙලාවේ ඉන්නවද නැද්ද ලංකාවේ? කෝටි ගණන් තියෙන මිනිස්සුත් ඉන්නවා. ඔයාගාවත් ඇති. රඳවාගත් ඉපයුම් කියලා කියන්නේ. අය රඳවාගත් ඉපයුම් තියෙන්න පුළුවන්. කොහේ හරි හංගපු සල්ලි. ඩේසි ආච්චිගේ මැනික් මල් වගේ කොහේ හරි තියෙනවා නම් ඔන්න කරන්න වැඩක්. ස්ටේකින් කියන එකේදී වෙන්නේ ඔයා ගන්න ෆික්ස් ඩිපොසිට් කියන මයින්ඩ්සෙට් එකේ චුට්ටක් තියාගන්න. අද දවසේ ඩොලර් එකක් වෙන කොයින්. හොඳේ? හොඳට ඔලුවට දාගන්න මේක. කිසිම රිස්ක් එකක් නැති, කිසිම ලොස් එකක් නැති ක්‍රමයක්. අද දවසේ ඩොලර් එකක් වෙන කොයින්. හරි? ඩොලර් එකක් කීයද? කීයද? 350ක් කියමුකෝ අපි. ක්‍රිප්ටෝ වල ඩොලර් එකක් 350ක් කියමු. ඔයා ගන්නවා 100ක්. අද දවසේ ඩොලර් එකක් වෙන කොයින් 100ක් ඈ. 35000 LKR යනවා. හරි. එතකොට මේක ඔයාට මේ ස්ටේක් කියන එකේදී මේක හෝල් කරන්න පුළුවන්. right? මාස 3කට, මාස 6කට, මාස 12කට, අවුරුදු 1කමාරකට, අවුරුදු 3කට, අවුරුදු 5කට ඔන්න ඔය ආදි වශයෙන් මේක ස්ටේක් කරනවා කියලා කියන්නේ හෝල් කරගෙන ඉන්නවා. අරගෙන තියාගන්න එච්චරයි. හරි. ඔයා මේ අපි කොයින් මාකට් කැප් එකේ කොයින් රිසර්ච් කියන කතන්දරය කරනකොට සහ අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන් කොයින්ස් තියෙනවා. තව කතන්දර ගොඩාක් තියෙන ඇතුලේ. හරි. දැන් බිට්කොයින් එක 2011 ඉඳන් ගමුකෝ අපි. 2011 දී ඩොලර් එකකට තිබ්බ කොයින් එක 2021 දී මොකද වෙන්නේ? ඩොලර්ස් 64000ට එනවා. ඒකට 2022 23 වෙද්දී 1,08,000ට යනවා. හරි. ඩොලර් 1,08,000ට යනවා බිට්කොයින් එක. බිට්කොයින් භාගයක් තිබ්බත් ඇති. දැන් සල්ලි වල ගන්න බෑනේ බිට්කොයින් එක. නේ? එතකොට ඒ වගේ තව කොයින්ස් ආවා. තව ඒ වගේ හැසිරෙන කොයින්ස් කීපයක් තියෙනවා. පුළුවන් හොයාගන්න BNB, TRX, Ethereum. ඔන්න ඔය කොයින් තුන ටාගට් කරනවා අපි long term. දැන් TRX ඇවිල්ලා අවුරුදු 3ක් විතර. 2ක්. ඔව්. හරි. එතකොට මේ කාල සීමාව අවුරුදු 5 අවුරුදු 10ක්දී බිට්කොයින් එක ලෙවල් එකට එයි කියලා ඔය කොයින්ස් තුන දැනට ටාගට් කරනවා අපි. මම කියන එක නෙමෙයි මේක. ක්‍රිප්ටෝ කන්සල්ටන්ට්ලා ඉන්නවා. ඒකට එයාලා ෆලෝ කරලා උන් හොයාගන්න පුළුවන් කතන්දර තමයි ඔය තුන හොඳ කොයින් හොඳ බරාවි තුනක්. තව ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. ඒකට අද දවසේ ඩොලර් එකක් වෙන කොයින් 100ක් ඔයා අරන් තියා ගන්නවා. වගේ වටිනා ශ්‍රී ලංකන් රුපීස් වලින්. අවුරුදු 5ක් තියෙනවා. කසාදෙට ගන්නවා, රට යන්න ගන්නවා, බබාගේ පළවෙනි උපන්දිනේට ගන්නවා. බබා කසාදල වන්දලා දෙන දවසට ගන්නවා. ඩිග්‍රියක් කරන්න යද්දි ගන්නවා. ඒකල අවුරුදු 5කට හෝල් කරනවා. හරි. අය බලන්න දෙයක් නැහැ මේක. සෝරි. අවුරුදු 5ක් යද්දි මේක ඩොලර් එකේම තියෙන්නේ. දැන් ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මොත් ලක්ෂමයිනේ. රුපියල වැඩි වෙනවද නැහැ? ඩොලර් දාලා තිබ්බොත් ඩොලර් වැඩි රුපියල වැඩි වෙන්නේ නැහැ. හැබැයි මේ ක්‍රිප්ටෝ මොකද වෙන්නේ? ක්‍රිප්ටෝ වැලියු එක වැඩි වෙනවනේ. ඩොලර් එක අපි අවුරුදු 5කදී මේක ඩොලර් 1000ට කියලා ගමු. කොයින් එක රිසර්ච් කරාම යන ලෙවල් එක අපිට හොයාගන්න පුළුවන්. සරලවම නිකන් 1000 පයින්නවා සාමාන්‍ය අවුරුදු 5 යද්දී. ඒ Ethereum අවුරුදු 3මාරට ඩොලර්ස් 3000 පෙන්නා. ඒක 4000ක් පෙන්නා. හරි. එතකොට මේක ඩොලර් 18 ආව කියන්නකෝ. කතන්දරේ සරලයි. පවුන් ගානක් ගමු. ඩොලර් 18 ආව. මේ මොකද්ද? එක කොයින් එකක් ඩොලර් 1000යි. ඔයා ගාව කීයක් තියෙනවද? 100 coins. වැඩි කරලා බලන්න ඕනේ. මේක අඩු කිරීම දාලා පිස්සු කිට්ලවනේ. right අපි තාම මේක වැඩි කිරීම 100. හරිද මන් දැම්ම 10 වැඩි කිරීම හරිද 10 ලක්ෂය. right එතකොට ඔයාගේ ඉන්කම් එක ඔයා ඩොලර් 100ක් ස්පෙන්ඩ් කරලා after 5 years බලද්දි ඒක ඩොලර් ලක්ෂයක් වෙනවා.
after 5 year වෙද්දී ඔයා හිතනවද ඩොලර් එක 70 විතර බහලා තියෙයි කියලා? පිස්සුවක් ඇතේ. 500 පැනලා තියෙයි. 500 න් දකෝ මේ අවුරුදු ඉවරදී 400ක් පයින්නවා. හරි දැන් ඩොලර්ස් දැන් මේ කතන්දර මොකක්ද නේද ඩොලර්ස් ටික කරන් දාලා තිබ්බත් ඔයාලට අවුරුද්ද අවසානයේ ලොකු ගණක් ගන්න පුළුවන්. ඒක මයින්ඩ් එකේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ මාර විදියට මේ දේවල් මේක විතරක් නෙවෙයි ඩොලර් විතරක් දිහා බැලුවත් ඔයාලට ඉන්කම් ගන්න පුළුවන් සෝස් තියෙනවා. එතකොට මෙතන හරි අවුරුදු 5කින් මේ තියෙන ඩොලර් ලක්ෂයක්. මේ කියන්නේ ලොන්ග් ටර්ම් කතන්දරයක් ඈ. අවුරුදු 5 ප්ලෑන් එකකට ගහන්න පුළුවන් එක. right අපි ලොකු ගණන් ඕනේ නැහැ. ඉතින් 400න් වැඩි කරමුකෝ. කමාඩියක්වත් දාමනේ. කීයද ලක්ෂ කෝටි 4ක්ද? අර කියන්නේ කවුද මර්වින් කියන්නේ අගට 0.5යි මුලට 1යි 0.2යි ගාන කියව ගන්න. එහෙම. දර මේ LKR මේක වෙන දෙයක් ඈ. ආයෙ වෙන්න දෙයක් නෙවෙයි. මේ ඔය අද දවසේ මේ ස්ටේකින් කියන එකට ඇවිල්ලා රුපියල් 35000 වියදම් කරලා ඩොලර් එකක් වෙන කොයින් එක අරන් දාලා ඔයාගේ ජීවිකාව ඔයා ගෙවාගෙන යන්න. ඇවිල්ලා බලලා යන්න. එතකොට අවුරුදු 5කින් ඔයාට හිතන රටකට යන්න බැරි වේද? ලංකාවේ ඉන්නවනම් ලංකාවෙන් ඉන්නත් පුළුවන්. මේ ස්ටේකින් එක. මේක ඔලුවට දාගන්න මේ එක ක්‍රමයක් විතරයි. මේක රිස්ක් එකක් නැති යමක් පැහැදිලිව දැක්මක් තියෙන පුද්ගලයෙක්ට මේ වෙලාවේ යම්කිසි මුදලක් අතේ තියෙනවා නම් කරන්න පුළුවන් සාර්ථකම ක්‍රමයක් තමයි ලොස් නොවි ඔන්න ස්ටේකින් කරන්න පුළුවන්. හරි. ස්ටේකින් කරන්න පුළුවන්. ඔය එක ක්‍රමයක්. හරි මාස ක්‍රමයක්. ඇයි ඒ? මාකට් එක දිහා හොම් බලන් ඉන්න ඕනේ. අනේ අපේ අයියෝ ඩවුන් වුණා, අයියෝ ලොස් වුණා. එහෙම මොකුත් නැහැ. ඇනලයිස් කරා, බයි කරා, පාඩු බලන් හිටියා. තව කරන්න වෙන්නේ නැද්ද? තව අනන්තයි අප්‍රමාණයි මේ ෆීල්ඩ් එකේ වැඩ. අපිට මේකේ දැන් ලොස් කියනවා. දැන් ලොස් කියන්නේ කොහමද? මාකට් එකේ කොයින් එකක ප්‍රයිස් එක අප් වෙද්දී හරි අපි අප් වෙයි කියලා හිතාගෙන ට්‍රේඩ් එක buy and sell කියන ට්‍රේඩ් තියෙනවනේ. buy trade එක හිතා ගන්න බැරි විදිහට sell වෙන්න පටන් ගන්නවා. එතකොට අපි කියනවා loss කියලා. එහෙම නැතුව අප් වෙනකොටත් ප්‍රොෆිට් කරලා ඩවුන් වෙනකොටත් ප්‍රොෆිට් කරන්න බැරිද? ප්‍රොෆිට් කරන්න පුළුවන්. මොකද්ද දැනගන්න ඕනේ? තියරි විතර දැනගන්න ඕනේ. හරි තියරි විතරයි දැනගන්න ඕනේ. එතකොට මේක ඉන්ටරෙස්ට් නැද්ද? කරන්න බැරිද? කරන්න පුළුවන්. ඔය proof of staking ගැන කිව්වේ. එතකොට මේකේ අනිත් එක proof of work එකේදී වෙන්නේ proof of work කියලා කියන්නේ ඔයාලා අහලා තියෙන මයින් කරන කතන්දරයක්. මේකේ පතලක ෆොටෝ එකක් ගන්න තියෙන්නේ. කියන්නේ මේ පතලක් කාරලා තමයි මේ coins ටික එළියට එන්නේ. එතකොට කොහේ හරි පතලක් කාරනවා නැද්ද මිනිස්සු? නැහැ. හරි. high capacity machines high කරලා ඔයාලා මේ අද ගහලා බලන්න YouTube එකට ගිහලා China Bitcoin mining farms නැත්නම් crypto mine farms කියලා ගහලා අක්කර ගණන් දිග farms එනවා. මොකද්ද කරන්නේ? Bitcoin ජනිත කරනවා. ඒ කියන්නේ ඒ අදාළ sites ඒ website හරහා තමයි මේක වෙන්නේ. high capacity කියන්නේ GPU system තියෙනවා. right එතකොට VGA type කාඩ් එකක් පුළුවන්. ලංකාවේ මම දැකලා චූටි කියන්නේ සාමාන්‍යයෙන් කාමරවල එහෙම කරලා මයින් කරන කට්ටිය ඉන්නවා. ඒතකොට ලොකු විදුලියක් යනවා. ලොකු ගාණක් ඒකට වැය වෙනවා ඉස්සල්ලා. මේ බාණ්ඩ ටික ගන්න විතර ලක්ෂ ගාණක් ලංකාවේ මුදලින්. මේකෙදි වෙන්නේ අදාළ coin එක Bitcoin ද Ethereum ද TRX ද මයින් කරනවා කියලා කරන්න තියෙන්නේ. ඒ සයිට් එකේ තියෙන අතිශය සංකීර්ණ පසල් එකක්. ඒ පසල් එක විසඳන්න තමයි අර high capacity machine එකක් ඕන කරන්නේ. ඒක ඔටෝ විසඳන ඔයාට විසඳන්න නෑ. එතකොට මේ පසල් එක විසඳන ස්පීඩ් එක අනුව ඔයාට මේ coin ප්‍රමාණයක් ලැබෙනවා.
ඔයා coin එක ජනිත කිරීම වෙනුවෙන් platform එකේ වෙනම interest එකක් ගෙවනවා. right? ඒක තමයි කරන්නේ. ඒතකොට මට චූටි දෙයක් කියන්න අමතක වුණා proof of stake එකේ. ඒක මට හැමදේම අමතකයි. ඒතකොට මේ staking කියන එකේදී හරි අයියෝ ඒක වෙනවානේ. ඊට අමතරව ඊට අමතරව ඔයා මේක හෝල් කරන් ඉන්නවට දැන් ෆික්ස්ඩ් ඩිපොසිට් එකේ ගෙවන්නේ මොකද්ද පොලි විතරනේ වෙන මොකවත් නැහැ පොලි විතර. ඒ වගේම මේකෙත් ඉන්ටරෙස්ට් එකක් ගෙවනවා. ඒ අදාළ කොයින් එකට ඒ රේට් වෙනම තියෙනවා. හරි. එතකොට මේ කොයින් 100ක් තියාගෙන ඉන්නවට අවුරුද්දකට 100ට 10ක් ගෙවනවා කියන්නකො. ඒ 100ට 10 ගෙවන්නේත් මොන වගේන්ද? කොයින් 10කින්. කොයින් 10කින්. හරි. සරල උදාහරණ. ඒ කියන්නේ රේට් එකත් වල බලා ගන්න ඕන 104ද 116 115 ඔය වගේ තියෙන රේට්. හරි. මේකට අවුරුද්දට 100ට 10ක් ගෙවලා කියන්නේ කොයින් 10යිනේ. කොයින් 10යි. වැඩි කිරීම 5 සමානයි කොයින් 50යි. කොයින් 50යි. එතකොට කොයින් 50 කියලා කියන්නේ මේක වැඩි කිරීම sorry 1000 ඩොලර් එක කොයින් එකක් 1000යි. එතකොට මෙතන ඔන්න වෙනම ගණක් ඇවිල්ලා පොලිය. එතකොට මේ ඔක්කොම මේක ඔක්කොම වැඩි කරලා ගත්තාම තමයි ඔයාගේ ඉන්කම් එක එන්නේ. හරි. කොයින් බයි කරන එක සුපිරි අයිඩියා එකක්. අනිවාර්යයෙන්. හරි. ඔය රට ඉන්න කට්ටියට මේක සෑහෙන වැදගත්. සල්ලි හොයනවා ලංකාවට එවනවා ගඟට මුහුදට දැම්මම ඉවරයක් නැහැ. ඔන්න කට්ටක් කාලා මාසයක් දෙකක් කට්ටක් කාලා ආයෙ මේ ලක්ෂ කෝටි ගණන් මේකට දාන්න ඕනේ නැහැ. ඔයාගේ රුපියල් 5000 නැති දෙන්නේ 50000යි ස්ටේක් කරන්න පටන් ගන්න පුළුවන්. මේ ක්‍රමයක්. හරි. ඒ වගේම මේකේ තව ක්‍රම තියෙනවා. අපි ඔය ට්‍රේඩින් පැත්තට ගියොත් ඔය ට්‍රේඩ් කරන්නේ නැතුවනේ ඔය ස්පොට් ඇන්ඩ් ෆියුචර් කියලා තියෙනවා. හරි. ඒතර මේ ක්‍රම දෙකේ ස්පොට් කියන සිස්ටම් එකේදී ලොස් වීමක් එහෙම නැත්නම් අපි දාන මුදල නැතිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක රිස්ක් එකක් නෑ. ඇයි ස්පොට් ට්‍රේඩ් කියලා කියන්නේ සරලවම කිව්වොත් අපි මිල අඩු වෙද්දි යම්කිසි කොයින් එක හරි මිල අඩු වෙද්දි අරන් තියාගෙන මිල වැඩි වෙද්දි විකුණනවා. ඒතර ඒකේ රිස්ක් එකක් තියෙනවද? නෑනේ. හරි. අපි හිතමුකෝ දැන් බිට්කොයින් එක අප් වෙනවා ඩවුන් වෙනවනේ. බිට්කොයින් එක ආව 28000ට. ඩොලර් 28000ට ආවා. මේ අවුරුද්දේ. 28000 වෙද්දි මට බිට්කොයින් එකක් ගන්න ඕනේ නැහැ මෙතන. 28000 ඩොලර් 28000ක් ඕනේ නැහැ. ඔයා හිතන්නකෝ ඔයා ගාව තියෙන්නේ ඩොලර්ස් 50යි කියලා. ඔන්න ඔය ඩොලර් 50 බිට්කොයින් කෑලි වශයෙන් කුඩා කෑලි වශයෙන් මිලදී ගන්න පුළුවන්. ඒවට අපි කියනවා සතෝෂි කියලා. සතෝෂි කීයක් හරි මිලදී ගන්න පුළුවන්. මිලදී අරන් තියාගෙන දැන් අද කීයද? ඩොලර් 44000යි. මෙතනින් විකුණලා දැම්මොත් මේ 50 කොහොමද? ප්‍රොෆිට් එක. තේරෙනව නේද? එතකොට මේකේ රිස්ක් එකක් තියෙනවද? මිල අඩු වෙච්ච කාලෙදී ඒකට අපිට අර මෙහෙම S2 වහන් ඉඳලා මිල අඩු වෙනවා දැන් වැඩි වෙනවා කියන බෑ. ඒකට ඕන ටෙක්නිකල් ඇනලයිසිස්, ෆන්ඩමෙන්ටල් ඇනලයිසිස්. අන්න ඕව ඕන. හරි. ඒ ස්පොට් එක. එතකොට ඒකේ රිස්ක් එකක් තියෙනවද? නෑනේ. ඒකේ රිස්ක් එකක් නෑ. ෆියුචර් එක මං කිව්වේ දවසට ඩොලර්ස් දෙකක් හොයන්න කියලා. අන්න අපිට ගැලපෙන එක. අනිත්‍යව ගැලපෙන්නේ නැහැ නෙවෙයි. ඉවසීම තියෙන යම්කිසි කාල සීමාවක් බලන් ඉන්න පුළුවන්. හොඳ සංයමයක් තියෙන පුද්ගලයන්ට මේ ඔක්කොම ගැලපෙනවා. මේ ඔක්කොම කරන්නත් පුළුවන්. ෆියුචර් එකේදී විනාඩි 15ක ඇනලයිස් එකක් සහ විනාඩි 3-4ක් ඇතුළත ප්‍රොෆිට් එක හෝ ලොස් එක. ඒතර 100%ක් ප්‍රොෆිට් විතරක් කරන්න පුළුවන්ද? පුළුවන්. එහෙම කරන්නත් පුළුවන්. නමුත් අනපේක්ෂිත විදිහට ලොස් යනවද නැද්ද? යනවා. ඒකට අපි මයින්ඩ් එක හැදිලා තියෙනවා.
හරි නෑ ස්පොට් එකේ අපි ගන්න කොයින් එක අප් වුණේම නැත්තම් ඩවුන් වුණා මෙහෙම වෙන්න පුළුවන් දැන් සාමාන්‍යයෙන් ඒක මම කිව්වේ ඇනලයිස් එක ඇනලයිස් කිව්වහම කාරණා ගොඩක් තියෙනවා ඒ කාරණා ගොඩ 100%ක් සම්පූර්ණ නම් මෙන්න මේ ලෙවල් එකෙන් පස්සේ මේ වගේ දෙයක් වෙනවා නම් අපිට මාකට් එක මේ ලෙවල් එකට අප් වෙනවා නැත්තම් මේ ලෙවල් එකට ඩවුන් වෙලා කියලා කියන්න පුළුවන්. ඒකට තමයි මම ඇනලයිස් එක කරන්න ඕනේ. හරි. ඒතර ඇනලයිස් එකෙන් පස්සේ ඔයාලා තියෙන දැන් අනපේක්ෂිත ඩවුන් එකක් ආවා. එහෙම අවස්ථා තියෙනවා. කියන්නේ මාකට් ක්‍රෑෂ් කියලා කියනවා අපි. මාකට් එක ක්‍රෑෂ් වුණාම මොකද වෙන්නේ? ආපහු හැදෙනවා. මේ බිට්කොයින් සෝරි ක්‍රිප්ටෝ වර්ල්ඩ් එකේ කඳු නගිනවා පල්ලම් බහිනවා කඳු නගිනවා පල්ලම් නේද කෙලින්ම එන ගහුවේ කඳු විතරක් තියනවද පල්ලම් විතරක් තියනවද එහෙම නැහැ කන්දක් නැග්ගනම් පල්ලම බැස කන්දක් නැග්ගනම් පල්ලම බැස ඕක තමයි යන්නේ හරි එතකොට දැන් ඔයා හිතන්න ඔයා ටාගට් කරා දැන් ඩොලර් එකේ තියෙන්නේ තව සතියක් ඇද්දි මේක ඩොලර් 5ට එනවා කියලා ඔයා බයි කරා හිතන්න නැති විදිහට යුක්‍රේන් රුසියන් වගේ මේකක් ආවා සතිය යද්දි දවස් 10 දවස් 15ක් යනකමුත් ආවේ නැහැ ලොස් වෙනවද ඔයා නෑ ලොස් වෙන්නේ නැහැ කවදා හරි අදාළ ටාගට් එකට ආවට පස්සේ විකුණලා දාන්න පුළුවන්. එතකන් පාඩු ඉන්න තියෙන්නේ. ආය වාගෙන් කිසිම ගාණක් නැති වෙන්නේ නැහැ. හරි. ඒකයි ස්පොට් එකේ වෙනස. ඒතර ෆියුචර් එකේදී මිනිත්තු 15ක් අපි මාකට් එක දිහා බලලා මාකට් එක ඇනලයිස් කරලා මේ මාකට් එක ඉහළ අප් වේයිද ඩවුන් වේයිද කියන ඇනලයිස් කරලා තමයි ඩවුන් වෙන්න ටාගට් ගන්නවා අප් වුණොත් අප් වෙන්න ටාගට් ගන්නවා. හරි. ඒකල ට්‍රේඩ් එකකට යනවා. ඒ ට්‍රේඩ් කරනවා. එතකොට මේකේ රිස්ක් එකක් තියෙනවද නැද්ද? රිස්ක් එකක් තියෙනවා. අර කියන්නේ හයි රිස්ක් හයි ප්‍රොෆිට් කියලා. එතකොට මේකේ හයි රිස්ක් ගන්න ඕනේ නැහැ. ලෝ රිස්ක් එකකින් වැඩ කරගන්න පුළුවන්. හයි රිස්ක් ගන්නත් පුළුවන්. එහෙම ගත්තොත් හයි ප්‍රොෆිට් ගන්නත් පුළුවන්. හරි. ඕන වෙලාවක විකුණන්න පුළුවන් දෙයක් මොකද්ද? ක්‍රිප්ටෝ නම් ඕන වෙලාවක විකුණලා දැම්ම හැකි. ඔයාට ඒ කියන්නේ දැන් ඩොලර් එකට ගත්ත එකක් ඩොලර් 5ට යනකම් බලන් ඉන්න බෑ වගේ සීන් එකක්. දැන් ඩොලර් 3 වගේ තියෙන්නේ. දැන් විකුණපන් කියලා කියනවා නම් හිත හදිස්සියෙන් වික්ක හැකි. ආයි ඩොලර් 5ට යනකම් බලන් ඉන්න ඕනේ නැහැ. ඒතර ඔයාලට මේකේ බලන් ඉන්න බැරි නම් ඩොලර් 5ට ආවට පස්සේ විකිනියන් කියලා දාලා යන්නත් පුළුවන්. හරි අපි ආයේ සෙෂන් එකක කතා කරමු ඕඩර් ටයිප්ස් ගැන. හරිද? එතකොට ඔන්න ඔහමයි කතන්දරේ. එතන මං කිව්වේ දවසට ඩොලර්ස් දෙකක් හොයන්න. ඔයා කීයක් දාන්න ඕනද? අන්න ප්‍රශ්නේ එතෙන්ට එමු. එතෙන්ට එන්න ඕනේ. ඩොලර්ස් 10. $10. දවසට දෙකක් හොයන්න. එතකොට දවසට දෙකක් හොයන්න. හරි දවසට 10ක් කියමුකෝ. දවසට 10ක් හොයන්න 10ක් දාලා පුළුවන්ද? පුළුවන්. එක ට්‍රේඩ් එකෙන් 10ක් දාලා 10ක් හොයන්න බෑ. දෙක ගාන ට්‍රේඩ් පහක් දාන්න. අපි ස්මාර්ට් වෙන්න ඕනේ. මේ සිතනවා මේකට අයියෝ USDT 10ක් තිබ්බ නැත්නම් බෑ අප්පා. කායින් හරි අහනවා Facebook එකේ ඉන්නේ හොයන්න ඔක්කොම. Facebook එකේ දාපුවාම මෙච්චර ගන්න. ඕකේ බෑ. ඕ ස්ටාර්ලින් වල බෑ පිස්සුද මේ තියෙන්න ඕනේ account balance තෝ ආගාව ඩොලර් 1000ක් තියෙනවා නම් ඕක 10000 කරන්න පුළුවන්. සතියෙන් දෙකෙන්. හරි. ඇයි අර කතාවටත් කියනවනේ සල්ලි තියෙන්න ඕනේ සල්ලි හම්බ කරන්න කියලා. සල්ලි තියෙන තැනට තව සල්ලි ඇදිනවා. ඒක තමයි කවුරු මොනවා කිව්වත් ඇත්ත කතාව. ඒකට තමන්ගේ මයින්ඩ් එක ඇදලා තියෙන්න ඕනේ මට සල්ලි තියෙනවා කියලා. මට සල්ලි නැහැ. මට මොකවත් හරියන්නේ නැහැ. මට මේක කරගන්න බෑ කියලා හිතුවොත් බෑම තමයි. ඔයා ඩොලර් 1000ක් දාලා හිතා ගන්න රයිට් ඩොලර් 1000ක් තියෙන. ඒක නිකන් මේ පිස්සුවක් වගේ තියෙයි. නමුත් ඒක මාර ෆීලින් එකක් එනවා. ඒක කරන්න මොකද ගන්න ඕනේ? හැදෙන්න ඕනේ. තමන් හැදෙන්න ඕනේ. තමන් වෙනස් වෙන්න ඕනේ. මේ කුණ කකා මේක ඉඳලා බෑ. පාර්ලිමේන්තුවේ අරු අයින් වුණාද? මූ අයින් වුණාද? ගෝඨාභය ගෙදර යයිද? පාන් ගෙඩියක් වැඩි වුණාද? ඕක හොයලා ඉඳලා බෑ. හොයන්න ඕනේ. දැනගන්න ඕනේ. ටීවී එකේ ඉස්සරහා ඉන්න කාලේ අඩු කරන්න. අරගල දිහාම බල බල ඉන්න කාලේ චුට්ටක් අඩු කරන්න. ඒකට පැය භාගයක් විතර දෙන්න නැති දවසට. හරිද?
එකල්ලා තමන් හදාගන්න කාලය යොමු කරන්න. එතකොට දෙයක් කරගන්න පුළුවන්. ඩොලර් 10ක් දාලා ඔයාට මේකට ඉවසීම. අපි කියනවා ට්‍රේඩින් කරන්න ඩිසිප්ලින් එකක් අවශ්‍යයි. සයිකොලොජි එකක් අවශ්‍යයි. මනි මැනේජ්මන්ට් එකක් අවශ්‍යයි. රිස්ක් මැනේජ්මන්ට් එකක් අවශ්‍යයි. හරි. අන්න එහෙම කියලා කියනවා. ඇයි එහෙම කියන්නේ? මේකත් නිකන් ජීවිතය වගේ. අනපේක්ෂිත සිදුවීම් ගොඩක් තියෙනවා. අපි බලාපොරොත්තුෙන් ඉන්නවා මට මේ දේ ලැබෙයි. අනේ ඒක ලැබුන්නේ නැහැ. හරි දුකයි. ඒකෙන් සබ්බම් පාහිය ගමනන් කියලා. සියල්ල හැරදා යාත්තු. සියල්ල දේ අනිත්‍යයි කියන මයින්ඩ් එකේ විතර තමයි ට්‍රේඩින් කරන්න එන්න ඕනේ. මේක මට නැති වෙන්නත් පුළුවන්. මීට වඩා වැඩි වෙන්නත් පුළුවන්. වැඩි වුණා කියලා උඩ පනින්න යන්නවත් නැති වුණා කියලා පොළොව හපන්නත් ගියොත් ඔයාට කවදාවත් ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් වෙන්නත් බෑ. අර ලොන්ග් ටර්ම් ගේම් එකක් ගහන්නත් බෑ. කොහෙන් හරි කෝස් එකක් කරලා ටික දවසක් කරලා සක්සස්ුන් නැති වුණාම කෝස් එකටත් දැන්ලා Tamanටත් දැනලා ආයෙ පරණ ජොබ් එකම කරන් ඉන්නත් පුළුවන්. එහෙම වෙන්න එපා. Taman දෙයකට එනවනම් රයිට්. බලන් ඉස්සෙල්ලා කැමැත්තක් තියෙනවා. ඊට කලින් චුට්ටක් බලන්න දැන් මේක ඔයාලට ෆෝන් එකකින් ගන්න පුළුවන්. මේකෙන් කරන්න පුළුවන්. හරි. ෆෝන් එක විතරක් පාවිච්චි කරලා ඕන තරම් එක්සැම්පල් දෙන්න පුළුවන් මේ ඉන්න ඕන තරම් ගෲප් එකේ ඉන්න ෆෝන් එක විතරක් ඇනලයිස් කරලා ට්‍රේඩ් දාන කට්ටිය. අර මේ මොනවද කියන්නේ? හිත ඇත්තනම් පත ගොඩාද? හරි. එතකොට දැන් ඔයා මේක මං චූටි දේවල් ටික කියලා දුන්නේ. මම මහා ලොකු දේවල් ටික කියලා දුන්නේ නැහැ. හරි. ඔයා තීරණය කරන්න රයිට්. මේක ගැළපෙනවද ඔයාට? හරි. ඔයා වෙන මොනවත් මකුල් කරන්න යන්න එපා. ඉස්සෙල්ලා කරන්ට් එක නැත්තම් කරන්ට් එක ආපු ගමන් අද නිදා ගන්න කලින් තමන් වෙනුවෙන් ප්ලෑන් එකක් හදපල්ලා. සෝරි එහෙම කතා කරාට වැඩිමල් කට්ටියත් ඇති ගණන් ගන්න එපා. එදන්න මේ කරන්න බෑ කොච්චර කිව්වත් අර හා පැටියා කැප්ටන් නමක් හරියට දාන්න කැප්ටන් රුමේෂ් ෆෝන් එකේ විතරයි ගේම් ගහන්නේ. හරි. එතකොට මම කියන්නේ අපි හදන්න ඕන ප්ලෑන් එක. එතකොට මෙතන 37ක් ඉන්නවා කලින් 44ක් හිටියා. සමහරට කරන් ගිහලා යන්න ඇති සමහරට අහන් ඉන්න බැරි වෙලා යන්න ඇති. හරි මේක රෙකෝඩ් එක මම දානවා. දැන් මෙතනින් මට නම් ටික දැක්කහම තව 10ක් විතර අයින් කරන්න එනවා. හරි. ඇයි කෝස් එක අස්සේ ඉන්නේ උත් මේකට ඇවිල්ලා. කොච්චර එපා ඉන්න එපා ගියොත් ආයෙත් එනවා. හරිද? ඒ කමන්නේ ප්‍රශ්න නැහැ. එහෙම මම ජොලියට කිව්වේ. එතකොට ඔයා හදාගන්න ප්ලෑන් එකක් හදාගන්නකෝ. හරි. ඉස්සෙල්ලාම මේ ඊට පස්සේ බලන්න අර ඔයාගෙන් ඩේලි ඉන්කම් එකට ඔයාට කොච්චර දෙනවද? මෙතන 10යි දාන්න ඕනේ. 10ක් දාලා අපි ඉන්නේ වැඩක් කරමු. ඒ කියන්නේ ඩොලර් 10ක් කියලා කියන්නේ දැන් මේ අවස්ථාවේදී 371 කිව්වොත් 3710ක්. රුපියල් 3710ක් ඔයාට මේ වෙලාවේ රිස්ක් එකක් අරන් ආයෝජනය කළ හැකි පුද්ගලෙක් විය යුතුයි. හරි. ඒක ඔයා වෙනුවෙන් කරනවද? ඔයාගේ ආදරය කරන පිරිස වෙනුවෙන් කරනවද? මොන හරි වෙනුවෙන් කරනවද කියලා ඔයා තීරණය කරගන්න ඕනේ. හරිද? first of all ඔයා කරන්න ඕනේ right මට මොනවද තියෙන ප්‍රශ්න ටික. දැන් මම මගේ ප්‍රශ්න දන්නේ නැතුව උත්තර හොයන්න පුළුවන්ද? බෑ. නිදා ගන්න යද්දි මොකද වෙන්නේ? අරකට මේක මෙච්චර සල්ලි ඕනේ වාරිකේ ඇරියස් වෙලා ඉන්ෂුරන්ස් දාන්න ඕනේ. හරි. ඔය කතන්දර ගොඩක් වලට නිින්ද යන්නේ. හරි. අද ඒක වෙනස් කරමු අපි. මේ වගේ සල්ලි හොයන්න පුළුවන්. Tamange ඔළුව වෙනස් වෙන්න ඕනේ. හරිද? ඔය 25000 ගත්තත් ලක්ෂ ගත්තත් කෝස් එක Taman වෙනස් වෙන්නේ නැතුව කවුරු කොච්චර මොනවා කියලා දුන්නත් කරන්න බෑ. ඒක තමයි සත්‍යය. හරි. ඒක තමයි සත්‍යය. එතකොට ඔයාට ස්පොට් කරන්න සල්ලි නැති වෙයි. ඒ කියන්නේ ස්පොට් ට්‍රේඩ් ඩොලර් 5කින් කරන්න බෑනේ. ස්ටේක් කරන්න සල්ලි නැති වෙයි. අවම රුපියල් 4000ක් ඔයාට මේකට දාන්න පුළුවන් කාලයක් තියෙනවද? ඉස්සරහට එනවද? ඉතුරු කරගන්න පුළුවන්ද? කවද්ද දාන්නේ? හරි. ඒතර ක්‍රිප්ටෝ එනවා නම් ඔයා කාරණා තුනක් විතර පොඩි අවධානයක් යොමු කරන්න ඕනේ. එක තමයි මේක ඔයාට ගැලපෙනවද? හරි. දෙවෙනි එක තමයි කවද්ද ඔයා මේක පටන් ගන්නෙ? අන්න ඒක ඉම්පෝටන්ට් නේ. කවද්ද ඔයා මේක පටන් ගන්නෙ? තුන්වෙනි එක තමයි කොච්චරක් ඔයා මේකට ඉන්වෙස්ට් කරනවද? ඒක මං කිව්වා ඒක වැඩි දෙන්න එපා ඩොලර් 10. මෙලෝ මල දානයක් නැතුව මේක earn කරන්න පුළුවන්ද? බෑ. හරි.
හරිද? එතකොට දැන් ඔයාට මෙහෙම කියලා දෙන්න. account එක හදන්නේ මෙහෙමයි. හරි? right. එතකොට coin හොයන්නේ මෙහෙමයි. trade කරන්නේ මෙහෙමයි. analyze කරන්නේ මෙහෙමයි. එතකොට මේ කතා කරන විදිහට සිංහලෙන් කියලා දුන්නොත් තේරෙයිද නැද්ද? ඒක දැන් ඔයානේ ඉතින් මම දන්නවද ඔයාලට තේරෙනවද නැද්ද කියලා. මම දන්නවා තේරෙන්න කියලා දෙන්න. තේරුම් ගැනීම කා සතුයිද? ඔබ සතුයි. හරි? දැන් මෙතන ඉන්නවා නම් 37. හරි? 37 O level ඉවරලා හරි A level ඉවරලා හරි මම හිතන්නේ 30ක්වත්. දැන් 37 වෙන්න පුළුවන් ඉංග්‍රීසි කෝස් එකක් කරලා දෙන්න. හරි? දැන් අපි සම්පූර්ණ ඉංග්‍රීසියෙන් සෙෂන් එකක් කරොත් 37ම කතා කරයිද? අල්ලගයිද? නැත්නම් ඔයාලට දැන් ඉංග්‍රීසියෙන් කතා කරන්න කිව්වොත් එහෙනම් පටස් ගාලා එකපාරට වචන එනවද? හැබැයි කෝස් එක කරානේ. ඇයි ඔයාලට බැරි? අහන් එතන ප්‍රශ්නයක් තියෙනවා. හරි? තව ඔය කෝස් කොච්චර කම්පියුටර් කෝස් කරලා ඇති. සම ඒ වුණාට Excel එකේ හරියට වැඩක් කරගන්න බෑ. කාගේද වැරද්ද? තමන්ගේ වැරද්ද. මම මේක කට ගැටෙනකම් මේකේ ඉන්න ඇතුලේ උන්ට කියනවා. හරි මේ කලබලේ හරිද? ඇවිල්ලා අරක කරන්නේ නැද්ද? මේක කරන්නේ නැද්ද? අයියෝ අරක නැත්තේ ඇයි? රෙකෝඩින් එක නැත්තේ ඇයි? ඕක තමයි කියන්නේ. යකෝ chart pattern එකක් කියලා දුන්නාම මේක ප්‍රැක්ටිස් කරපන්. දැන් මට ඇවිල්ලා පුළුවන් ද ඕකේ chart එකක් ඇඳලා දීලා trade එකත් මෙහෙම දාලා profit එකත් book කරලා ආයෙ මට ගෙදර එන්න පුළුවන්ද? එහෙම කරන්න ඕනේ නැති. මොනවා කරන්න බැරිද? ඔක්කොම කර කර දිනු බලන්න. නේ? දෙයක් කිව්වහම ප්‍රැක්ටිස් එකෙන් නෙවෙන්නේ. තමන්ගේ ස්කිල් එක ඩෙවලොප් කරගන්න ඕන තමන්. right? දැන් මම කතා කරන්නේ වචන. මම කතා කරන්නේ මේ වචනනේ. ඒක වචන වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඔයා ඒක ඔලුවට දාගන්න විදියට. ඒතර මේක ඔහේ වචනයක් විදියට ගලා යන්න පුළුවන්. ඒ වචන ඔලුවට දාලා ඒකෙන් වෙනස් පුද්ගලෙක් බිහි කරගන්න පුළුවන්. හරි? එතකොට මේක පුරාම වෙන්නේ ඕක තමයි. අපි කතා කරනවා, අපි Zoom meeting ගනි, අපි WhatsApp call ගනි, group එකේ message කරයි. මම ඊයේ අලුතෙන් එකක් ටෙස්ට් කරලා Telegram එකේ live stream එකක්. ඒ කරන්නේ නැති හින්දා. batch 12 13 14 නෑ 11 12 13 මම දැන් චමිය ආවත් දන්නේ නැහැ චමිය හිටිය මම මතක විදියට. ඒතර batch 3 කට්ටියගේ ප්‍රශ්න. ඊයේ රෙකෝඩින් මොකුත් නෑ අමුතු සෙෂන් එකක් අපි කරා. ඒතර එක එක්කෙනාටම ප්‍රශ්න අපි live කතා කරා. ඒ වගේ අපිට කතා කරන්න පුළුවන්. මේක ඇවිල්ලා group trading club එකක්. කියන්නේ team work එකක්. දැන් මම ට්‍රේඩ් එකක් දානකොට මට සිග්නල් එකක් දෙන්න බැයිද? පුළුවන්. මම ප්‍රොෆිට් කරනවා නම් 100ක්, ඔයාටත් එකක්. ඔයාට 10ක්, ඔයාට 50ක් කරගන්න බැයිද? පුළුවන්. තමන් ඇනලයිස් එකක් කරලා තමන් තනියම ඉන්න ඕනද? නෑ අපි අදලා තියෙනවා මාස්ටර් chat එකක්. ඇනලයිස් group එකක්. ඒකට දාලා වැරදි ටික හදා ගන්න පුළුවන්. අඩුපාඩු ටික හදා ගන්න පුළුවන්. අනිත් කට්ටියත් එක්ක කතා කරන්න පුළුවන්. දැන් මේ හාපැටියා ආපැටිය ක්ලාස් එකේ ඉන්න කෙනෙක් හාපැටියලා දිස්නිලා චමියලා කොහොම අනිත් කට්ටියට උදව් කරන කට්ටිය තමන්ගේ අදහස් ෂෙයා කරගන්න අලුතින් ඒවා හොයා ගන්නවා ඒවා මට කියනවා අනිත් කට්ටියට කියලා දෙනවා අරක බලපන් මේක බලපන් මෙහෙම කරපන් right ඒ වගේ හරි එකමුතුයි අපි සමහර බොහෝම අඩුයි මෙතන ඉන්න කට්ටිය හම්බෙලා තියෙනවා සමහර මූණවත් දැකලා නැහැ මං විතරයි වීඩියෝ කොන් කරන් කතා කරන්නේ අනිත් කට්ටිය නිද්දමන් දන්නේ නැහැ හැබැයි එහෙන ෆිට් එකක් තියෙනවා අපේ මාර සහෝදරත්වයක් තියෙනවා. ඇයි මම එකයි සර් කියන්නෙත් එපා. මම සර් වෙලා මම කීයක් හරි ඔයාලෙන් අරන් මෙහෙම කරන් අනේක කරන් කිව්වා. ඔහොත් තව කරන්න. එහෙනම් අපි ඉතින් ඉහාට ලෙවල් එක කරවිලා දිනවනේ. ඒ ලෙවල් එකෙන් Tamanට දෙයක් කරගන්න පුළුවන්. ඇයි බැරි? growth mindset එකකින් මට මේක පුළුවන් යකෝ මං කොහොම හරි කරගන්න ඕන කියලා හිතපල්ලා. අයියෝ ඒක වැරදෙයිද අයියෝ ඒක බැරි වෙයිද බැරි වෙච්ච බැරි වෙද්දී ෆේල් වෙන්න මොකද්ද වෙන්නේ මේක කරොත් වැරදිනවා කියන පණිවිඩය එනවා මං කට කැඩෙනකම් මේ ගිය සතිය දෙකේදී කියලා කට්ටියට VPN දාලා log වෙන්න එපා වයින්ස් account එකේ ඇයි කියලා
මගේ account එකම VPN එකක් දාලා මට අමතක කරලා log කරලා $1700ක් එක මට නැති වෙනවා. ඉතින් මොකද කරන්නේ? මං අඬන්න දාන යෝ $1700ක් වගේ. මම කියනවා කරන්න එපා කියලා. අමතක වීමකින් අමතක වීමකින් මට හදිසියෙන් මම VPN එක දාලා ගියා. ඉවරයි. That's it. නැති වුණා. ආයෙ පටන් ගන්න. සම්පූර්ණ account නැති වෙච්ච කට්ටිය ඉන්නවා. $1 ඉඳන් ආයෙ පටන් ගත්ත කට්ටිය ඉන්නවා. මේකට ආවහම ඔයාට කොල්ල පාටින් පේන එකක්. හරි. ඩොලර් එක PNL කියලා එකක් පෙන්නනවා. ඒක කැල්කියුලේට් කරනවා $1 1 2 3 4. ඕ $10 15 20 ඔහොම වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ අම්මෝ ඔළුව ඇත තව වැඩි වෙන කියලා බලන්න. හරි. ඉතින් මේක සල්ලි මෙහෙම S2කට පේන්න වැඩි වෙනවා. S2කට පේන්න නැති වෙනවා. මැරෙන්නද කියන්නේ? එහෙම බෑ ඔක්කොම එක විදියට ගන්න ඕනේ. මේ හැමෝටම මේක කරන්න බෑ. මයින්ඩ් එක හරියට තියෙන කෙනෙක්ට විතරයි කරන්න පුළුවන්. අංක එක ඉවසීම, ඩිසිප්ලින්. කලබලේ බෑ. ට්‍රේනින් කරන්න කාලයක් ඕනේ. තමන්ට තමන් ෂුවර් වෙන්න කාලයක් ඕනේ. තමන්ගේ ඇනලයිස් එක පට හුඩු හරිනේ මේක කියලා තේරෙන කාලයක් යනවා. මේ අද ඇනලයිස් කියලා දෙල හෙට උදේ වෙද්දි වාට ඇනලයිස් පුළුවන් වෙනවද? එහෙම වෙන්නේ නැහැ. ඒක තමන්ගේ කැපවීම, තමන්ගේ උනන්දු, තමන්ගේ උත්සාහය. වැරදි අහහ දන්නති කට්ටියත් එක්ක කතා කර තමන් කරගත්තොත් තමන්ට හරි පුළුවන්. සිග්නල් වලින් ගේමක් ගහන්න පුළුවන්. ඒක කවදාවත් කාගේවත් සිග්නල් එකක් මත වෙන්න එපා. සිග්නල් එක හම්බෙන වෙලාවට දාලා ප්‍රොෆිට් කරගන්න. මම කිව්වේ සිග්නල් දවසට 5ක්ද 2ක්ද 1ක්ද කියන්න බෑනේ. ඒ හම්බුනත් නැතත් මොකද ගන්න? හම්බෙන වෙලාවට දානවා. අනිත් වෙලාවට තමන් ඇනලයිස් කරලා තමන්ගේ ඩේලි ටාගට් එකට යන්න පුළුවන් ඉන්නවා. එච්චරයි. හරි. එතකොට මෙතන 37ක් ඉන්නවනේ. දැන් අපේත් එක්ක ඉන්න කට්ටිය ඇර මං ඉස්සල්ලාම කියන්නේ තමන් තීරණයක් ගන්න. හරි. තමන් තීරණයක් ගන්න මේක තමන්ට ගැළපෙනවාද නැද්ද? හරි. එතකොට ඒ ගැළපෙන කට්ටිය වරගෙන අපි ඊළඟ දවසේ account එක හදන්න නම් මහා ලොකු දේවල් කරන්න නෑ. වීඩියෝස් දෙකක් තියෙනවා. එතකොට ඔය අවශ්‍ය කට්ටිය වෙන group එකකට දාන්න. දාලා account එක හදලා verify කරලා කරන්න ඕනේ basic දේවල් ටික කොහොමද කරගන්නේ කියලා ඊට පස්සේ coin research එක ඔයාලට කරලා දෙන්නම්. හරි. ඊට basic ටික ඔක්කොම අපි කතා කරමු. ඒ කතා කරාට පස්සේ යම් කිසි දෙයක් කරගන්න පුළුවන්. හරි. ඉතින් සිග්නල් කියන්නේ මොනවද? හරි. මෙහෙම දෙයක් තමයි සිග්නල් කියන්නේ. කියන්නේ දැන් අපි මාකට් එකට ගියාට පස්සේ මේ coin එකෙන් මේ වෙලාවට මෙහෙම trade එකක් දාන්න. ඒකල මෙතනින් enter වෙන්න, මෙතනින් exit වෙන්න, මෙච්චර profit එකක් අරන් අයින් වෙන්න. හරි. අන්න එහෙම කියලා දෙන එක තමයි කියන්නේ. හරි. ඒතකොට මම මේ screen එක share කරලා සූදානම් වෙලාවේ නෑ මම. එතකොට ඔයාලා ඉස්සල්ලාම කරන්න ඕනේ මොකද්ද? plan එකක් හදාගන්න. ඉස්සල්ලාම Tamanට අවශ්‍ය ගාන හදාගන්න. මේක ගැලපෙනවද නැද්ද? Tamanට මේක කරන්න පුළුවන්ද නැද්ද? ඕනකම තියෙනවද නැද්ද කියන එක තීරණය කරන්න. තීරණය කරාට පස්සේ ඔයාලා අදාළ සම්බන්ධ වුණ තැන් වලින් මේ group එකට message එකක් දාන්න. නැත්තම් මම ඒකේ admin නැති නම්බරේ 076 697 84 50 ඔන්න ඕකට WhatsApp Telegram message එකක් දාන්න right. මට වෙන මොනවද දාන්න එපා. මට කියන්නේ තමන්ට තමන්ව ෂුවර් නම් නෑ මට මේකේ ගේමක් ගහ ගන්න පුළුවන් අයියේ හරි මල්ලි හරි මචං හරි බං හරි කියලා තියෙනවනම් අපි මේ ගේමක් ගහමු කියලා ඕකේ නම් දාන්න. එතකොට අපි පටන් ගමු වැඩි. හරි ඊළඟ දවසේ එතකොට 12 තමයි ආයෙ පටන් ගන්නෙ. ඒ 12 වෙනිදා වෙනකොට ඔයාලට සෙටල් ඩවුන් වෙන්න පුළුවන්. අද 6යි තව දවස් 6ක් තියෙන හිතලා ප්ලෑන් කරලා ඔක්කොම කරගන්න. ඊට පස්සේ ඔන්න group එකට දාන්නම් මම. group එකට දාලා අවශ්‍ය විදිහට වැටි කරන්න පුළුවන්. හරි.
ඊට කලින් සෙෂන් එකක් තියෙනවා නම් තව එකක් මම කියන්නම්. ඒ තියෙනවා නම් තියන්නේ ඕන කට්ටියට විතරයි. හරි. පේනිය අවශ්‍ය නැහැ. බ්‍රදර් පේනිය අවශ්‍ය නැහැ. ඔයාට මේකේ දැන් ඔයා හිතන්නකෝ ඔයාගේ wallet එකට එනවා සල්ලි ටික. හරි. wallet එකට සල්ලි ටික එනවා. ඒ වෙලේ ප්‍රොෆිට් කරා නම් ඒ වෙලේ එනවා. ඔයාට ඒ වෙලාව විකුණ ගන්න ඕන නම් හදිස්සි වගේ නම් මෙච්චරක් තියෙනවා විකුණලා දෙන්න කිව්වොත් මට එසනින් විකුණලා දෙන්නත් පුළුවන්. දැන් ඔයාට මේ platform එකේම option එකක් තියෙනවා P2P කියලා. ඔයාගේ ඩොලර්ස් ටික ඒ platform එකෙන්ම විකුණ ගන්න පුළුවන්. එහෙම කරන්නත් පුළුවන්. නැත්තම් එළියෙන් විකුණන්නත් පුළුවන්. හරි? අපි ඒක කතා නොකරමු. පස්සේ ඒක අපි කතා කරමු. හරි ඉන්කම් ගැන. හරි? මොකද එක දෙයක් මත යැපෙන්න එපා. හරි? දැන් මෙතන eBay group එකේ කට්ටියත් ඇදනේ. එතකොට eBay කට්ටියට මම කවද්ද කිව්වේ හෙටද අපි සෙනසුරාදානේ. ඒකත් පටන් ගන්න. හරි? ලැප් එකක් තියෙනවා නම් ඒකත් පටන් ගන්න. ෆෝන් එකෙන් මේකත් පටන් ගන්න. ඔක්කොම පටන් ගන්න. මේ කියන්නේ එක ඉන්කම් එකක ඉන්න එපා. ඉතින් ඩොලර් 5ක් 10ක් මාසෙට එකතු කරත් කොහෙන් හරි ඉන්කම් නේ. නේ? ඉන්කම් හොයන්න මාර්ග තියෙනවා අම්බානක. කම්මැලිකම නැත්තම් ඕන දෙයක් කරන්න පුළුවන්. අපි ඩ්‍රොප් ෂිපින් කරනවා, බයිනෑන්ස් කරනවා, ෆයිවර් කරනවා, තව එළිය එක ඒවා කරනවා. හම්බ කරන්න පුළුවන් කාලේ හම්බ කරන්න. ඒකල ඉක්මනින් රිටයර්මන්ට් එකක් හදාගන්න. මේක හැමදේම නිකන් අනිත්‍ය උණ්ඩ කර මුගෙන් කතා එහෙම අවශ්‍ය නැහැ. ගෝල් එකක් හදාගන්න, ලොකු ගෝල් එකක් හදාගන්න. ඔයාලා බලන්න එළියේ තියෙන මාර අවස්ථා. හරි? ඉතින් හිතලා බලන්න. හිතලා බලලා අපි ඊළඟ කතා කරමු. alright okay. drop shipping club කියලා group එක. හරි ඒකේ මට message එකක් දාන්න මල්ලි හරි අයියා හරි. මල්ලිනේ තේජාන් මල්ලි A level කරනවා කියලා තමයි කිව්වේ. ඉතින් එතකොට අපි වෙන එකක් හදාගමු. 12 වෙනි දා පටන් ගන්න එකට වෙනම group එකක් තියෙනවා. message එකක් දාන්න අපි කතා බහ කරලා වැඩේ කරමු හරියට. right? එතකොට තව මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අදාළ group වල විමසන්න. right? පළවෙනිම දේ තමයි තමන් හොයාගන්න එක. තමන්ට මොකද්ද අවශ්‍ය කරන්නේ කියන එක හොයාගන්න. නැතුව ඉතින් කොච්චර කරත් මොනවත් කරන්න බෑ. හරි? අනිත් එක ශනික මනිය බලාපොරොත්තුෙන් කිසිම ට්‍රේඩින් එකකට යන්න එපා. ගොඩක් කට්ටිය බයිනරි කරනවා. බයිනරි ඉතින් හයි රිස්ක් නේ. බයිනරි කියන්නේ හයි රිස්ක්. account trace වෙනවා. ප්‍රශ්න ගොඩක් තියෙනවා. පරිස්සමෙන් කරන ඕන දෙයක් කල්පනාවෙන් හරියට knowledge එක අරන් කරන්න. එතකොට හරි. කියන්නේ දැනුම නැතුව කරන්න ගියොත් ඇනෙනවා. කොහෙන් හරි YouTube එකෙන් බලන වීඩියෝ එකක් දෙයක් බලන රයිට් ට්‍රේඩ් එකක් දාන්න මෙහෙමයි. අම්මට සිරි ගිහින් දැම්මා හක් ගාලා ලොස් වුණා. හරි. ඊට Facebook එකේ ගිහින් දානවා සිග්නල් නැද්ද? සිග්නල් ගෲප් එකට ගියා ඩොලර් 20යි දැම්මා. එකක් දැන් ප්‍රොෆිට් වෙනවා අනිත් එකෙන් ඔක්කොම account එක ගියා ඒකත් ඉවරයි. ආයෙ Facebook එකේ දානවා අනේ account එක ගියා ෆියුචර් කරලා ලොස් වෙලා ඉන්නේ බ්ලා බ්ලා බ්ලා. හරි. එතකොට තවදුරටත් කරනවාද නැද්ද කියන එක එතන ප්‍රශ්නයක් ඔයාලට. ඇයි මේක ලොස් විතරයි ප්‍රොෆිට් නැහැ. කොච්චර අමාරු කාර්යවත් අපි අල්ලන් ඉන්නත් පුරුදු වෙන්න ඕන. හරි. ඒතකොට වැරදෙන්න හරියන්න පාරවලුත් විවෘත වෙනවා. හරි ඒක කරගන්න එක තමයි සතුයි ඉතින්. එකම දේ තමයි knowledge එක. පුළුවන් තරම් එයා යන්න යන platform එක ගැන knowledge එක. මේක මොකද කරන්නේ මේක මොකද? මේක වැරදුනා. right ඇයි වැරදුනේ ඇයි? ඒක කොහොමද හරියට කරන්නේ? එහෙම හොයාගන්න එක දවසින් අපිට කිසිම දෙයක් කරන්න බෑනේ. A level මාස 6න් ලිව්වේ නෑනේ. ලියපු කට්ටියත් ඉන්නවා. ප්‍රතිඵලත් ඒ වගේ ඇති. අවුරුදු 2ක් ඉස්කෝලේ ගියානේ බොරුවට හරි. ඩිග්‍රී එක ගන්න අවුරුදු 4ක් 5ක් 6ක් මේ කාලේ දැන් අවුරුදු 7ක් විතර සමහර කැම්පස් එකේ. ඒතර ඒ ඉගෙන ගත්ත මිනිස්සු ඒ දන්නවා කොච්චර අමාරුද යමක් කරගත්ත මිනිස්සු. හරි. ඉතින් අපි හම්බෙමු 12 වෙනිදා විවෘතයි ඔබලාට 12 වෙනිදා අපි වෙනත් කාරණාවක් ගැන coin research එක ගැන කතා කරන්න ඉන්නවා. right? coin research එක සහ තවත් demo trading ගැන කතා කරන්න ඉන්නවා. ඒ දවස් වෙද්දී අවශ්‍ය කරන කට්ටියට කලින් මට message එකක් දාලා තියන්න. එතකොට ඒ group එකට ඇවිල්ලා වැඩක් කරගන්න පටන් ගන්න පුළුවන්. හරි? එතකොට නිදා ගන්න කලින් Tamanට කියලා plan එකක් හදාගන්න. හරි? එතන තමන් හම්බ කරන්නේ කාටද? වියදම් කරන්න තියෙන කොහෙටද කියලා අරමුණක් නැතුව කීයක් හම්බ කරත් කොච්චර හම්බ කරත් තේරුමක් නැහැ. වැඩක් නැහැ. හරි? ටාගට් එකක් හදාගෙන ඒ ටාගට් එකට යන්න. රයිට්. මට මාසෙට මෙච්චර තියෙනවා. එතකොට ඔයාට නිකම් දියගෙන ඉන්න YouTube බලන්න TikTok බලන්න එහෙම වෙලාවක් නැති වෙනවා.
ඇයි දවසේ ටාගට් එක ඩොලර් 5යි. මම මේක ප්‍රොෆිට් කළ යුතුයි. එන ඇනලයිස් කළ යුතුයි, ස්කිල් එක හදාගත යුතුයි. ඇයි ඒ? මාසේ මගේ මේ ටාගට් එකට යන්න ඕනේ. අවුරුද්දෙන් මම මේ ටාගට් එකේ ඉන්න ඕනේ. මේ දැවෙන හේතුවක් හදාගන්න. නැගිටිද්දිත් මතක් වෙනවා. හරි? නිදාගද්දිත් මතක් වෙනවා. එහෙම නැතුව කාර්දාත් කොහෙන්වත් සාර්ථක වෙන්න බෑ. එහෙනම් හොඳට හිතලා රටේ තියෙන තත්ත්වෙයි හැමදේම ගැන හිතලා තමන් ගැන තමන් ආදරය කරන පිරිස ඔක්කොම ගැන හිතලා හොඳ තීරණයක් අරගෙන හොඳ ගේම් එකක් ගහන්න පටන් ගන්න. තමන් ඉන්න ගෲප් එකේ මොකක් හරි ආල් දෙබ්බා ටෙක්ස්ට් එකක් දාන්න බ්‍රදර් මගේ නම්බරේ මම දාන්නම්. ඔන්නෝගේ ටෙලිග්‍රෑම් වේවා WhatsApp වේවා ඉන්නවා. නැත්තම් ඔයා ගෲප් එකකින් ආව නම් ගෲප් එකේ ඇඩ්මින් ඇති. හරි? ඒක සමහර ගෲප් වල තව එක්කෙනෙක් ඇඩ්මින් ඉන්නවා මියුරු මල්ලි. එයාට මෙසේජ් එකක් දැම්මත් ප්‍රශ්නයක් නැහැ. හරි? account හදන ටික ඒ අදාළ group වල මම දැනට දාලා තියෙන videos. ඔකට හම්බෙලා නැත්තම් පොඩ්ඩක් group එකේ දැනුවත් කරන්න. premium signal group එකකුත් තියෙනවා. ඒකටත් message එකක් දාන්න. right? හරි. එතකොට එහෙනම් session එක දැනට නතර කරනවා. මම හිතනවා යම් කිසි දේවල් ටිකක් මොකක් හරි ඔළුවට යන්න ඇති කියලා. ඔළුවට ගියා නම් හොඳට කල්පනා කරලා බලලා මේක හොඳ opportunity එකක් නම් තමන් build up කරගන්න. හරි? ඕනේ chance එක තියෙනවා. තමන් වෙනුවෙන් plan එකක් හදලා ඔය plan එක හදාගත්තා නම් ඔයාලට target එකක් තියෙනවා නම් විතරක් දාන්න. මම කියන්නේ එහෙ යන්නම් ඔයාලා මිනිස්සු ආවම වැඩක් කරගන්න බෑයි කලබලයි. අනේ මේ අරක කරන්නද මේ එහෙම බෑනේ. ඒ වෙලාවට තමයි කරන්නේ. හරි? ඒතර අද පටන් අරන් හෙට ට්‍රේඩ් දාන විදිය කියලා දෙන්නේ නැහැ කොහෙවත්. මම නම් කියලා දෙන්නේ නැහැ එහෙම කරන්න බෑනේ. දැන් ආපු ගමන් මේ සිග්නල් ගෲප් එකට ඇඩ් කරනවා. එතකොට sorry.com යන්න වෙනවා. එහෙනම් පාත් එකේ යන්න කැමති කට්ටිය එන්න හරි. තව ප්‍රශ්නයක් තියෙනවා මම හිතන්නේ. ඔව් ගෲප් වලට ඇඩ් වෙන්න බ්‍රදර්. තමන් ඉන්න ගෲප් එකේ හරි මට හරි මෙසේජ් එකක් දාන්න. හරි. වැඩ ඉස්සරහට කරන්න කැමති කියලා. එතකොට මම අදාළ group එකට ඇඩ් කරන්නම්. හරිද? ඕකේ. එහෙනම් thank you very much. කොච්චර කල් ඉගෙන ගන්න ඕනද earn කරන්න? සාමාන්‍යයෙන් අපි course එකෙන් පස්සේ පටන් ගන්නවා earn කරන්න. future trading පටන් ගන්නවා දවස් 7කින් පස්සේ. එතකොට ඩොලර් 10ක account එකෙන් ඔයාට ඒ දවස් ඉඳන් පටන් ගන්න කරගෙන යන්න පුළුවන්. හරි? එතකොට ඉස්සරහට යද්දි තමයි build up වෙන්නේ, income එක වැඩි වෙන්නේ, profit එක වැඩි වෙන්නේ. හරි? දැනට අපි නවතිමු. ඉස්සරහදී ආයෙ හම්බෙමු. හරි? right. එහෙනම් කොටම good morning. right? එතකොට good morning කිව්වේ මං සුබෝදෑසනක් කියන එක නෙවෙයි. right? good morning. හොඳට ගොඩක් හම්බ කරන්න කියන තේරුම ඇතුව. ඉතින් ඒක හැම වෙලේම ඔළුවේ තියාගන්න තමන්ට කිසි දෙයක් නැහැ කියලා හිතන්න එපා. හැමදේම තියෙනවා. මම හොඳ පෝසතෙක්. මට හැමදේම හම්බ වෙනවා කියන මයින්ඩ්සෙට් එකකින්. ඒක අපි ඊළඟ සෙෂන් එකේ කතා කරමු. right? හොඳ දේවල් එළියට ජාමට කියනවනේ. ඉතින් ඊළඟ එකටත් ඇවිල්ලා බලන්න. තවත් ටිකක් තමා තුළ ඉන්න පුද්ගලයා කොහොමද growth mindset එකකට ගේන්නේ කියලා. එහෙනම් හැමෝටම ජය වේවා. right?